පින්වත්නි අද ධර්ම දේශනාවේ මාතෘකාව අලගත්ූපම සූත්‍රය. සර්පෙක් උපමා කර වදාළ දෙසුම. මදක් ඔබේ හිතෙන් නවතින්න මේ මොහොත තුල. ලෝකේ නොයෙකුත් දේවල් ප්‍රශ්න තියනවා වෙන්න පුළුවන්. මේ මොහොතේ හැම දෙයක්ම අමතක කරන්න. මේ තප්පරේ වෙද්දී අනන්ත අප්‍රමාණ මිනිස්සු හැම තප්පරයකම මිනිස්සු 3 දෙනෙක් හැම තප්පර දෙකකට මිනිස්සු 3 දෙනෙක් මැරෙනවායි කියනවා. ඉතින් එහෙම ලෝකයක ඔබ තාම ජීවිතුන් අතර. ඒ වගේම මේ මොහොතේ ලෝභයෙන් රාගෙන් ඇවිල්ලාගත්තු ලෝකයක ඇවිල්ලාගත්තු සමාජයක ද්වේෂයෙන් දැවෙන සමාජයක මාන්නෙන් ඊර්ෂ්‍යාවෙන් කුහකකමින් පිරුණු සමාජයක ඔබ බොහොම වාසනාවන්තයි. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා උන්වහන්සේගේ ශාසනය තවම පවතින කාලයක ඒ ධර්මය අහන්න හිත නැඹුරු වීමත් ඒ බව තරයේ සිහිය තබාගෙන අහෝ මට මහා භාග්‍යයක්මයි ලෝතර බුදුරජාණන් වහන්සේ නමකගේ දේශනාවක් නැවත ඒ විදියටම අහන්න ලැබීම ඒක විස්තර කරනවා අහන්න ලැබීම මහා භාග්‍යයක්මයි කියලා හිත පහදවා ගන්න. හොඳයි. මනාව ශ්‍රවණය කරන්න, නුවණින් මෙනෙහි කරන්න, ඒ අනුව ධාරණය කරගන්න. එක්තරා කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාවත්ති නුවර අනාථපිණ්ඩික සිටුතුමාගේ විසින් පූජා කරන ලද ජේතවනාරාමයේ වැඩ වාසය කරනවා. ඒ කාලේ ගද්දබාති පුබ්බ කියලා ගෝත්‍රයකට අයිති අරිට්ඨ කියලා ස්වාමීන් වහන්සේ නමකට මෙන්න මේ විදිහේ වැරදි මතයක් උපදිනවා. ගද්දබාති පුබ්බ කියන්නේ ගෝත්‍රයට අයිති වෙන සාමාන්‍යයෙන් ඒ කාලේ ඒ කියන්නේ ඒ බුදුරණන් වහන්සේගේ කාලටත් කලින් ඒගොල්ලන් ගෝත්‍රයේ කට්ටිය කිජුලි හිනියෝ මරපු ඒක තමයි රස්සාව විදියට ඒගොල්ලන්ගේ ජීවනෝපාය විදියට සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ කිජුලි හිනියන් මරපු කුලයේ කට්ටියට ගද්දබාති පුබ්බ කියලා තියෙන පූර්වේ කිජුලි හින් මරපු හින්දා. ඉතින් අන්නේ කුලයට අයිති අරිට්ඨ කියන ස්වාමීන් වහන්සේට මෙන්න මේ විදිහේ මතයක් උපදිනවා. කොහොමද? භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් අරලුව සුගතියටත් ඒ වගේම විමුක්තිය පිණිසත් අන්තරායකයි කියලා යමක් දේශනා කළාද එයා ඒ කෙනා ඒව සේවනය කළා කියලා අන්තරායකම් සිද්ධ වෙන්නේ නැහැ කියලා මෙන්න මේ ස්වාමීන් වහන්සේට හිතෙන්න පටන් ගන්නවා. මට නම් බුදුරණන් වහන්සේ ඕනා දේශනා කරත් හිතෙන්නේ යන්නේ එහෙමයි කියලා. ඔබ අතරත් එහෙමයි ඉන්න පුළුවන්. බුදුරණන් වහන්සේ සිල්වත් වෙන්න කියනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියනවා. බොරු කියන්න එපා කියනවා. මේකෙන් ඉතින් කාටද හානියක් වෙන්නේ? මොකද්ද වැරද්ද? බුදුරණන් සම්තරායකයි කියවට ඒක අන්තරායක නෑ. සතෙක්ට ගලකින් යවුවා කියලා මොකද්ද තියෙන අන්තරාය කියලා හිතෙන්න පුළුවන් සමහරවිට. ඊටත් වඩා ගැඹුරු කතාවක් අද මෙතන කියවෙන්නේ යන්නේ. ඉතින් මේ සම්නසගේ ප්‍රශ්නේ තමයි යෝක. බුදුආමතුරු මේවා අන්තරායකයි කියනවා. ඒ වෙනකොට ඒ අන්තරායක නෑ. මට නම් හිතෙන්නේ නැහැ එහෙමයි කියලා. අන්න මේ ස්වාමීන් වහන්සේට මේ විදිහ වැරදි මතයක් ඇති වෙලා තියෙනවා. ඉතින් නැවත මේ ස්වාමීන් වහන්සේට ළඟට මේ කතාව දැනගෙන අනිත් ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා අහනවා අපැත්නි ඒ කියන්නේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා අමතන ක්‍රමයක් තියෙනවා. වැඩිහිටි හිට ස්වාමීනි කියන එහෙම නැත්නම් පාලකෙනෙක් නම් අපැත්නි හරි ආයස්ම කියලා හරි තමයි කතා කරන්නේ. ඒ අරණේ වල දකින්න ලැබෙන සම්ප්‍රදාය. ඉතින් අවත්නි කියලා අහලා ඇයි ඔබට මෙහෙම දෘෂ්ටියක් ඇති වෙලා තියෙන කතාව ඇත්තද කියලා අහනවා. ඔයා හිතනවාද බුදුරණන් වහන්සේ අන්තරායකයි කියන දේවල් අන්තරායක නැහැ කියලා? ඒ උන්වහන්සේ කියලා ඔව් මට එහෙම තමයි හිතෙන්නේ කියලා. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේලා නොයෙකුත් ආකාරයෙන් උන්වහන්සේට තේරුම් කරන්න හදනවා බලමු මොනවද වෙන්නේ කියලා.
මේ සම්මනසල දැන් සිද්ධ කියනවා මෙන්න මේ විදිහට ඇවත් අරිට්ඨේනි මෙසේ නොකියව. ඇවත් අරිට්ඨේනි මෙසේ නොකියව. භාග්‍යතුන් වහන්සේට දෝෂාරෝපණය නොකරව. භාග්‍යතුන් වහන්සේ කවදාවත් මෙසේ වදාරන්නේ නැහැ. ඇවත් අරිට්ඨේනි භාග්‍යතුන් වහන්සේ විසින් නොඑක ආකාරයෙන් මේ ස්වර්ග මෝක්ෂ දෙකට ඒ කියන්නේ පරලොව සුගතියටත් විමුක්තියටත් අන්තරාය කර ධර්මයෝයි වදාරන ලද්දේද ඒවා ඒකාන්තයෙන්ම අන්තරායකමයි කියලා මේ ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරන්න හදනවා. ඊට පස්සේ පටන් ගන්නවා භාග්‍යතුන් වහන්සේ විසින් මේ කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ. බොහෝ දුක්ඛ බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුලය වදාරන ලදී. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ විසින් කාමයෝ ඇට කැබැල්ලකට බදු උපමා කර ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනව බහුලමයයි වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කැටියකට බදු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම බොහෝ යයි දේශනා කරන ලදී. මේවා කියන පැහැදිලි කරන්න ඊළඟට භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගිනි සුඳකට බදු උපමා කර ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම බහුලයයි වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට බදු උපමා කර ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම බොහෝ යයි වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ණයට ඉල්ලාගත් දෙයකට උපමා කර ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම බහුලයයි දේශනා කරන ලදී. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගසක ඇති ගෙඩියකට උපමා කර ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනව බොහෝ යයි දේශනා කරන ලදී. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ කැත්තක් හා මස් ලොබුවකට බදු උපමා කර ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනව බොහෝ යයි දේශනා කරන ලදී. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බදු උපමා කර ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. බොහෝ ආදීනව බොහෝ යයි දේශනා කරන ලදී. අවසන් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්ප හිසකට බදු උපමා කර ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනව මෙහි බොහෝ වන්නේ වදාරන ලදී. කියලා මෙන්න මේ නොඑක ආකාරයෙන් මේ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරන්න හදනවා. මේ මෙතන වැඩිපුර කතා කරන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ සීලයවත් දානයවත් ගැන නෙමෙයි. මේ කාමයන් ගැන. මොනවද කාමය කියලා කියන්නේ? උදාහරණයක් විස්තර කරනවා ඉෂ්ඨාකාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. ඉෂ්ඨාකාන්තා සද්දා මිෂ්ඨ කාන්ත මනාප ප්‍රිය ස්වરૂප ඇති කෙලෙස් වැඩෙන හිත ඇලෙන බැඳෙන විදිහේ රූප තියෙනවා. ඒකත් කියන්නේ චක්කු විඤ්ඤාය රූපා කියලා. කියන්නේ ඇසේ දැනීමෙන්ම දත යුතු රූප තියෙනවා. මෙන්න මේවා කාමය. ඒකට කනට දැනීම තුලම දැනගන්න ශබ්ද තියෙනවා. ඉෂ්ඨ, කාන්ත, මනාප, ප්‍රිය ස්වરૂප ඇති හිත ඇලෙන බැඳෙන කෙලෙස් අවුස්සන සුළු. මෙන්න මේවා කාමය. ඒ වගේම නාසයේ දැනීමෙන්ම දත යුතු ගඳ සුවඳ තියෙනවා. ඉෂ්ඨයි, කාන්තයි, මනාපයි, ප්‍රිය ස්වરૂපයි හිත ඇලෙනවා බැඳෙනවා කෙලෙස් අවිස්සෙනවා. මෙන්න ඒකට කාමය කියලා කියනවා. ඒ වගේම දිවේ දැනීමෙන් දත යුතු රස තියෙනවා. ඉෂ්ඨයි, කාන්තයි, මනාපයි, ප්‍රිය ස්වરૂපයි හිත ඇලෙනවා බැඳෙනවා කෙලෙස් අවුස්සනවා. මෙන්න මේ දිවේ දැනීමෙන් දත යුතු ශබ්ද කාමයයි කියලා දේශනා කරනවා. ඒ වගේම මේ කයේ දැනීමෙන් දත යුතු පහස තියෙනවා. ඉෂ්ඨ, කාන්ත, මනාප, ප්‍රිය ස්වરૂප ඇති හිත ඇලෙන බැඳෙන කෙලෙස් අවුස්සන මෙන්න මේකත් කාමය කියලා පැහැදිලි කරනවා. ඒතර කාමය වෙන්නේ මෙන්න මේ හිත ඇලෙන බැඳෙන මේ කාරණා පහ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. දැන් මොකද බුදුරජාණන් දැන් පැහැදිලි කරන්න හදන්නේ? භාග්‍යවතුන් වහන්සේ විසින් කාමය ස්වල්ප සැපක් ඇත්තාහයි වදාරන ලදී. බොහෝ දුක්ඛ බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනම බහුලයේ වදාරන ලදී කියලා කියනවා. ඒ කාමය ස්වල්ප සැපයක් කියලා කියන්නේ. හිතලා බලන්න. ඔබ කුඩා කාලේ ඉඳලා හැම දෙයක්ම සිද්ධ කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඔබට අවශ්‍ය විදිහට ලබා ගන්න. ඔබ විවාහ වෙන එකේ අර්ථයත් ඔබ එතනින් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ ඔබ කැමති විදිහේ රූපයක්, ශබ්ද, ගන්ධ, සුවඳ, රස කෙසේ වෙතත් පහස. එතකොට දරුවෝ හදලා බලාපොරොත්තු වෙන්නේ මේ කාමය. එතකොට ලස්සන කයක් හැදීම බලාපොරොත්තු වෙන්නේ කාමය.
ලස්සන වාහනයක් ගැනීම බලාපොරොත්තු වෙන්නේ කාමය. එතකොට අපි තව දක්ෂ වෙන්න ඕනේ. එතකොට ධර්මයේ තුල වැඩෙන්න බලාපොරොත්තු වෙන පිරිසක් විදියට මෙන්න මේ කාමයේ යථා ස්වභාවය තේරුම් ගන්න. කාමයේ යථා ස්වභාවය මොකද්ද? සැප බොහොම ස්වල්පයයි, ආදීනව බොහොම ප්‍රබලයි කියන එක. මොනවාද දැන් සැපය? මේකේ තියෙන ස්වල්ප සැපය. ස්වල්පයි කියන්නේ ඔබ දකින සැපය. ඔබට සතුටක් හිතෙනවා, හිත ඇලෙනවා, බැඳෙනවා, ආස හිතෙනවා. මේක තමයි කාමයේ තියෙන සැපය. හැබැයි ඔබ මතකට හිතලා බලන්න. අතීතයේ ඔබ කොච්චර රූප දකින්න නැද්ද? කොච්චර ශබ්ද අහන්න නැද්ද? කොච්චර ගඳ සුවඳ රස පහස විඳින්න නැද්ද? එකක්වත් දැන් ඉතුරු වෙලා තියෙනවද? ඔබ සින්දුවක් අහපු වෙලාවක මතක් කරලා බලන්න. හෝටලයකින් එහෙම නැත්නම් ඔය පිට්සා හට් එකකින් එහෙම පිට්සා එකක් ආපු වෙලාවක මතක් කරලා බලන්න. පහනක් නිවිලා ගියා වගේ, රෑ දැක්ක හීනයක් වගේ. එතන මේක නැති වෙලා ගිහිල්ලා පොඩ්ඩක්වත් දැන් ඉතුරු නැහැ. මේ කාමයේ විදිහේ මිනිස්සු නොයෙකුත් දේවල් කරනවා. පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්නවා. පුංචි කාලේ ඉඳලා මහන්සි වෙනවා. රස්සාවල් කරනවා. උයනවා, පිහනවා, හැම වැඩක්ම කරනවා. සමාජයේ අතකොළු බවට පත් වෙනවා. සමහර මේ කාමයේ හින්දා සහෝදර සහෝදරියෝ රණ්ඩු වෙනවා. දරුවෝ දෙමව්පියෝ මරා ගන්නවා. රජවරුත් එක්ක රණ්ඩු වෙනවා. ජාතිත් සමග රණ්ඩු වෙනවා. රටවල් සමග රණ්ඩු වෙනවා. මොකක් හින්දාද? කාමයේ හින්දා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස බෙදා ගන්න බැරුව. ඉතින් බුදුරජාණන්සේ පැහැදිලි කරන මේ හැම කාමයකම ස්වභාවය අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. කොච්චර කරත් ඒ දේ තුල තමන් බැසගත්තට පස්සේ, läගගත්තට පස්සේ, ඒක මට දැනෙනවා කියලා ගත්තට පස්සේ තමයි ඔබට ඒකේ සැපය විඳින්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒක මොහොතකින් වෙනස් වෙලා යනවා. ඒක පවත්තන්නත් වෙනම වෙහෙසක් ඔබට දරන්න සිද්ධ වෙනවා. ඇති වෙන ගැටලු निराකරණය කරගන්නත් වෙනම වෙහෙසක් අවශ්‍ය වෙනවා. ඒකට බොහෝ ආදීනව සහිතයි, බොහෝ දුක් සහිතයි, හරිම වෙහෙස කරයි කාමයේ රඩත්තු කිරීම කියන්නේ. ඔයලා බලන්න. මෙච්චර කාලයක් සමහරවිට වාහනයක් තිබුණේ නැතුව අලුතෙන් වාහනයක් ගත්තු කෙනෙක් ඉන්නවා. ඔහුගෙන් අහලා බලන්න. ඔය සමහරවිට දැන් හිතනවා ඇති ටැක්සි එකක් හයර් කරන් ගියා නම් ඊට වඩා හොඳයි කියලා. කාමයේ බොහෝ වෙහෙස කරයි. වෙහෙස සහිතයි. ඊළඟට බුදුරජාණන් ආයේ මේ ස්වාමීන් වහන්සේට තේරුම් කරන්න හදනවා. භාග්‍යතුන් වහන්සේ කාමයෝ ඇට කැබැල්ලකට බඳ උපමා කර ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනව බහුලයේ වදාරන ලදී කියලා. ඒක උදාහරණයක් ඔබට කියන්න. එක්තරා සාගින්න ඉන්න බල්ලෙක් ඉන්නවා. මේ බල්ලා දවසක් ආහාරයක් හොයාගෙන යද්දී මේ ගවයෝ මරණ තැනක මේ බල්ලා දකිනවා ගවයෝ මරණ තැනක්. මේ බල්ලව දැකලා ඊට පස්සේ ගව ඝාතකෙක් මස් නැති ලේ වැකුණු මස් කට්ටක් විසික් කරනවා බල්ලාට. ඒකේ මස් කැලි මුකුත් නැහැ, කටු කැලලක් තනි කර. ඉතින් මේ බල්ලා මේක හොඳට දැන් ඉමේජින් මේක මේ දර්ශනය කරගෙන තමාට මේ බල්ලා හොඳට මේක දැන් හපනවා. හොඳට ලෙව කනවා. එතකොට දැන් මේක හපන්න ලෙව කන අවසානයේ මෙයාගේ දිවත් තුවාල වෙන්න පටන් ගන්නවා. අන්තිමට මෙයා දන්නේ නැහැ මේ මස් කට්ටේ ලේද මගේ ලේද කියලා. අන්තිමට බලලා තමන්ගේ ලේම උරා බොන්න පටන් ගන්නවා. ලෙව කන්න පටන් ගන්නවා.
ටිකටම කට්ට හපනවා. අන්තිමට තමන්ගේ ලේ තමයි එන්නේ. අවසානයේ බල්ලා තමන්ගේ ලේම කට තුවාල කරගෙන එතනම ක්ලාන්ත වෙලා වැටෙනවා. අන්න මේ වගේ කියනවා කාමයනොත්. හිතලා බලන්න නැවතිල්ලේ. බුදු කෙනෙක් කියන්නේ ඇත්තද බොරුද කියලා බලන්න. කාමයේ ආස්වාදය බල්ලට අර ගවයාගේ ලේ රහ වගේ. හැබැයි ආතීතය බොහොම බරපතලයි, වෙහෙස කරයි. දුක් සහිතයි. ඔය ලෝකේ අල්ලන්න කියලා යනවා. එක්කෝ විභාග ජය ගන්න කියලා. කො කෙනෙක් වෙන්න කියලා. ද විවාහ වෙන්න කියලා. දරුවෙක් ඕනේ කියලා. යනවා වෙන්න පුළුවන්. එතකොට ආස්වාදය අර වගේ. ආස්වාදයක් තියෙනව නැත්තේ නෑ. සැප වේදනාවක් තියෙනවා. හැබැයි අහලා බලන්න. ඔබේ ඥාතීන් එහෙම ඇති අලුත විවාහ වෙච්ච ජෝඩු එහෙම කලින් හිටියා වගේද විවාහ වුණාට පස්සේ එහෙම නැත්තම් ළමයි නැති කාලේ වගේ ළමයි හම්බුනාට පස්සේ කියලා අහලා ඔබේ අම්මා තාත්තට දැන් මතක නැතුව ඇති අහලා බලුවොත් ඒගොල්ලොත් සාක්ෂි දරයි. ඔබේ සීයා කෙනෙක්ගේ ආච්චි කෙනෙක්ගේ අහලා බලන්න ජීවිතය ගැන. උත්තර දෙවි මම මොනවද හොල්ලන්න කියලා දිව්වා. හැබැයි කරපු දෙයක්වත් නැහැ. ඉතුරු වෙච්ච දෙයක්වත් නැහැ කියලා. මොකද මේ ජීවිතය අපි ජීවත් කරවන්නේ ආසාවල්. මේ ආසාවල් සම්පූර්ණ කරන්න අපි මුළු ජීවිතේම කාලා දානවා. හැබැයි තෘප්තියක් නම් නැහැ. ඉවරෙකුත් නැහැ. එතකොට මෙන්න මේ බල්ලා මස් කටලෙව කනවා වගේ සුදු ආස්වාදයක් තියෙනවා. හැබැයි තමන්ම වෙහෙසටපත් වෙලා මිරිකිලා දුකින් දුකටමපත් වෙනවා. ආදීනව බරපතලයි. ඊපස්සේ භාග්‍යතුන් වහන්සේ නැවත පැහැදිලි කරනවා කියනවා මේ කාමයේ මස් කැටියක් බදුයි කියලා උපමා කරලා තියෙනවා. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, බොහෝ ආදීනව ඇත්තාහ කියලා. මේක මෙන්න මෙහෙම තේරුම් ගන්න. හිතන්න එක්තරා ඔකුසෙක් මස් කට්ටක් මස් කෑල්ලක් අරගෙන අහසේ පියාඹගෙන යනවා. ගිජුලිහිණියක් කියලා හිතන්න. එතකොට මෙන්න මේ ගිජුලිහිණියව මේක මස් කට්ටක් අරන් යද්දී මෙයාගොල්ලන්ගේ තව රැළිය කට්ටියක් මේක දැකලා මෙයාගේ පස්සෙන් හබාගෙන එනවා. මේක මස් කට්ට එතන සූපු කරයි. හැබැයි මේක මස් කටින් අතාරින කම්ම වටේ ඉන්න අය මේකට කොටනවා. එක්ක මේක අතාරින්න ඕනේ. එහෙම නැත්නම් මැරුම් කන්න සිද්ධ වෙනවා. එක්ක මරණය, එක්ක අතහැරීම. කාමයෙන් මේ වගේ. සෝර සතුරු එන්න පුළුවන් මංකොල්ල ගන්න. හතුරු ඇති වෙන්න පුළුවන්. කාමයේ අතහැර ගන්න බැරුව කියොත් මරණය පව සිද්ධ වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට කාන්තාවන්ට මිනිස්සු මිනිමරා ගන්නවා. සමහරක් වෙලාවට ස්වාමි පුරුෂයා සඳහා මිනිස්සු මිනිමරා ගන්නවා. බලන්න දරුවෙක් ඇති අම්මා කෙනෙක් පියෙක් කොච්චර දරුවා ගැන වද වෙනවද? දරුවට කරදරයක් වෙයිද? දරුවව පැහැර ගනීද? කොච්චර කින්දරකද ජීවත් වෙන්නේ? හිතලා බලන්න. මේ කාමය කියන්නේ මස් කැටියක් වගේ කියලා බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. අතහැරියේ නැත්තම් ගැලවීමක් නැහැ. ඊළඟට භාගතුන් වහන්සේ විසින් කාමයේ අගුරු වලකට උපමා කරලා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම බොහෝ වේ දේශනා කරන ලද්දේ කියලා. අගුරු වලකට හිතලා බලන්න. එක්තරා මිනිසෙක් ඉන්නවා කුෂ්ඨ රෝගයක් තියෙන. මේ කෙනා කුෂ්ඨ කසන්න බොහොම ආසයි, රත් කරන්න ආසයි. දැනෙන්නේ නැහැ. මෙයාට 아무තු ආස්වාදයක් දෙන්න මේව රත් කරද්දී. හැබැයි රත් කරන එකකින් කහනකින් සිද්ධ වෙන්නේ මොකද්ද? රෝගේ තවත් බරපතල වෙන එක. හොඳ වෙන එක නෙමෙයි. අන්න ඒ වගේමයි
කාමයනොත්. යම් දවසක මේ කුෂ්ඨ රෝගයට සුවය ලැබුණොත් එයා කවදාවත් කහන්න යන්නේ නැහැ. කවදාවත් ඒව රත් කරන්න යන්නේ නැහැ. අනේදාට අකුරුවලක් දකින්දී එතරින් දුවන්න හදන්නේ. ළඟ පාතපත ඉන්න කැමති නැහැ. අන්න ඒ වගේ කාමයනොත් බොහෝ ආදීනව සහිතයි. ඊට පස්සේ නැවත බුදුරජාණන් විස්තර කරනවා කියනවා භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට උපමා කර ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනව මෙහි බොහෝ යයි වදාරන ලදී. කාමයෝ කියන්නේ සිරෑදක හීනයක් වගේ. හීනක ඕන තරම් දේවල් දකින්න පුළුවන්. ඕන තරම් දේවල් විඳින්න පුළුවන්. ඇහැරුණු ගම කිසි දෙයක් නැහැ. ඔබ රූප ශබ්ද ගන්ධ රස පහස පස්සේ හබාගෙන යාමත් ඒකේ ලැබෙන ආස්වාදයත් අර හීනෙදි ලැබෙන ආස්වාදය වගේ. ඒක මට වචනින් තේරුම් කරන්න බෑ. ඔබම මේ උපමා කලබල තේරුම් ගන්න බලන්න. මේ ඇත්තද බුරුද බුදුරජාණන්සේ දේශනා කරන්න කියලා. ආසාවල් ජීවිතේ බලාපොරොත්තු මේ හැම දෙයක්ම රැ දකින්න හීනයක් වගේ. ඔබ ජීවිතේ අධ්‍යාපනය හෝ යම් අධ්‍යාපනික ඉලක්කයක් හෝ වෙන අවුරුදු ගණනාවක් වැය කරලා දානවා. සමාජ විශ්ය ඔබට පෙන්නපු දෙයක් ඒක. අනිවාර්යද? නැහැ. නොකර ඉන්න පුළුවන්ද? පුළුවන්. නොකර ඉන්න කියලා නෙමෙයි කියන්නේ. ඒක ලෝකෝට ග්‍රහණය කරලා මේ ලෝකේ ඉන්න නිදහස්ම ජීවිතය තමයි මනුස්සයා. නිදහස්ම චින්තනයක් තියෙන මනුස්සයාට. මේ ලෝකේ වටිනාම දේත් නිදහස. මනුස්සයාට මරණ මංචකේ හරි වෙනස් වෙන්න පුළුවන්. එයාගේ ගති වෙනස් කරගන්න පුළුවන්. මේ ලෝකෙ වෙන කිසිම සතෙක්ට බෑ වෙනස් වෙන්න. උන්ගේ දෛවය උන්ට අරන් යන්න සිද්ධ වෙනවා. මරණ මංචකෙත් බල්ලා බල්ලෙක්මයි. කකුල් හතරෙන්මයි යන්නේ, හොම්බෙන්මයි කන්නේ. මනුස්සයාට ඕන විදිහකට වෙනස් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක. නිදහස කියන දේ ජීවිතේ වැදගත්ම දෙයක්. එකයි ඒ කාලේ එස්මහින්ද හිමි වගේ ස්වාමීන් වහන්සේලාත් මේ ලංකාවේ සිංහල ජාතිය නිදහස වෙනුවෙන් හඬ නැගුවේ. ලෝකයේ වටිනාම දේ තමයි නිදහස. කවදාවත් කිසිම කෙනෙක්ට තමන්ගේ නිදහස සීමා කරන්න දෙන්න එපා. කිසිම විදියකින් නිදහස වෙනුවෙන් අරගල කරන්න. යටත් වෙන්න එපා කාටවත්. සමාජ රටාවට ලෝකීය බලාපොරොත්තු වලට ඔබ අතකොළුවක් වෙන්න එපා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා කියනවා මේ කාමයෝ කියන්නේ ණයට ඉල්ලගත්තු දෙයක් වගේ කියලා. අයිතිකාරයා ඉල්ලද්දී ආයෙ දෙන්න සිද්ධ වෙනවා. තමන් කැමති වුණත් අකමැති වුණත් ආයෙ දෙන්න සිද්ධ වෙනවා. කාමයෝ ඒ වගේ. තමන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පරිහරණය කරනවා. සමහර අපිට ඔබේ ආදරය කරන කෙනෙක් එහෙම නැත්තම් ස්වාමියාව භාර්යාව තව කෙනෙක් අල්ලගන්න පුළුවන්. බලෙන් තියාගන්න බෑ. දෙන්න සිද්ධ වෙනවා. ඔබ ලස්සනට භාවිතා කරන දේවල් තියෙනවා. ඒවා කැඩෙනවා බෙදෙනවා. ඒවත් දෙන්න සිද්ධ වෙනවා. අයිතිකාරයෙක් නැති දෙයක් වගේ. ණයට ඉල්ලගත්තු දෙයක් වගේ. තමන්ගේ වශයෙන් නැහැ. පාලනය කරන්න බෑ. හැකි සෑම කෙනෙක්ම දැස් පියාගෙන මේ උපමා ගලපා බලන්න. ඇත්තද මේ කියන්නේ කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව නැමැති කඳු මුදුනේ ඉඳලා ආලෝකයේ වචන කතා කරනවා. හැබැයි අන්ද ඔබ තාම ඉන්නේ ඒ කන්ද පාපුල තියෙන අඳුරු නිම්නවල. එහෙම වෙන්න එපා. එහෙනම් ඇස් ඇති කෙනෙක් බවට පත් වෙන්න. ඇස් ඇරීමේ කලාව භාවනාව. ඊළඟට භාගතුන් වහන්සේ විසින් මේ කාමයෝ ගහක තියෙන ගෙඩි වලට උපමා කරලා තියෙනවා. බොහෝ දුක් ඇත්තා, බොහෝ වෙහෙස ඇත්තා, බොහෝ ආදීනව බහුලයි කියලා.
මේ ගහක ගෙඩි කඩන්න ගිය මිනිස්සෙක් මේ ගහට නැගලා ගෙඩි කඩද්දි තව පිරිසක් ඇවිල්ලා මේ ගහ කපන්න හදනවා. එතකොට එක්ක මේ මිනිස්සයා ගහෙන් බහින්න ඕනේ. එක්ක ගහෙන් වැටලා මැරෙන්න ඕනේ. ගහ කපනවානේ. එක්ක මැරෙනවා එක්ක මේකෙන් ඉක්මනට බැහැ ගන්න ඕනේ. අන්න ඒ වගේමයි කාමයන් කියනවා. කාමයන් ගන්න ගිහිල්ලා ගෙඩි පොඩ්ඩක් කඩා ගන්න පුළුවන් හැබැයි අනිත් අය එකට තව පොරකද්දී කොයි වෙලාවෙ තමන්ට අන්තරේ වටින්න වෙයිද කියලා දන්නේ නැහැ. ප්‍රශ්නේ මතයි. ඒ වගේම බොහොම ලස්සන තව උපමාවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කපන කොටයකටත් මස් කපන කැත්තකටත් උපමා කරලාදී ඒ බොහෝ දුක් ඇත්තා, බොහෝ වෙහෙස ඇත්තා, බොහෝ ආදීන ඇත්තා කියලා. මස් කපද්දී මොකද සිද්ධ වෙන්නේ? මස් කැත්තෙන් මස් පෙති කීතු කැපිලා යනවා. අන්න ඒ වගේ මේ කාමයේ බලවත් වෙච්ච තැන තමන්ගේ සීලය කීතු වලට ඉරිලා යනවා. තමන්ගේ සමාධිය නැත්තරම නැති වෙලා යනවා. තමන්ගේ ප්‍රඥාව දාසත්වයටපත් වෙනවා. ආසාව නැගී හිටපු කල. සීලයත් වෙනසිලා යනවා. සමාධියත් වෙනසිලා යනවා. ප්‍රඥාව 16ක් බවට පත් වෙනවා. සමහරවිට ඔබ වැරදි කරාට පස්සේ ඔබට හිතෙනවා ඇති අයියෝ ඒ කලේ මමට මොන ලැජ්ජ නැති වැඩක්ද මම කරේ කියලා. යයි. කාමයේ ඉස්මතු වෙච්ච තැන ප්‍රඥාව 17ට ගිහිල්ලා. කවදාවත් හොරකම් කරපු නැති කෙනෙක් ආසාවක් ඇති වෙලා හොරකම් සිද්ධ කරන්න පුළුවන්. පස්සේ ආයෙ මතක් කරෙද්දි අයියෝ කවදාවත් මම කරේ නැහැ අයියෝ මට එහෙම කරන්න හිතුනේ. ඇයි? කාමයේ ඉස්මතු වෙලා ප්‍රඥාව 17ටපත් වෙනවා. හිතේ එකගභාවය සීලය අර මස් කැපෙනවා වගේ කීතු වෙලා යනවා මේ කාමයේ ඉස්මතු වෙච්ච තැන. තමගේ සදාචාරය ආගම ජාතිය අම්මා තාත්තා හැමදේම අමතක වෙනවා. මනාව තේරුම් ගන්න ඔබට කතා කරන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කාමයෝ පපු වැනිච්ච හුලකට උපමා කරලා තියෙනවා. බොහෝ දුක් ඇත්තා, බොහෝ වෙහෙස ඇත්තා. මෙහි ආදීනව බොහෝ දේශනා කරලා තියෙනවා. මේව දේශනා කරන්නේ මේ දේවල් තේරුම් කරගෙන මේ කාමයෝ හිතින් අතහැරලා දාන්න කියලා ඔබට ආරාධනා කරන්න. එතන බලන්න ඔබට ආසාවක් ඇති වෙද්දී යම් කෙනෙක් ගැන හෝ යම් දෙයක් ගැන හෝ ප්‍රබලව යම් ආසාවක් ඇති වෙද්දී ඒක නිකන් පපුව වැනිච්ච හුලක් වගේ. ඒක පපුවට දැනෙන වේදනාව. වැඩි දෙයක් ඕනේ ඔබ අත හොඳට මිටිමොල බලන්න. දැනෙන්න ඇති. ඊට පස්සේ අත දිගහැරලා බලන්න. අත මිටිමොලම ඒක පපුවටත් දැනෙනවා. අල්ලගත්තු තැන එතන තියෙන වෙහෙස පීඩාව. අතහැරපු තැන තියෙන්නේ සැනසීම. මේ කියන දේවල් වල බොහොම ගැඹුරු පැතිකඩකින් යම් කෙනෙක්ට හිතන්නත් පුළුවන්. සරල පැතිකඩකින් හිතන්නත් පුළුවන්. අන්න ඒකයි ධර්ම රත්නේ ගුණය අවසාන ගුණය. පච්චත්තං වෙදිතබ්බෝ විඤ්ඤෝහි. මම මොනා කිව්වත් ප්‍රඥාවන්තයෝ ඒ කෙනාගේ නුවණට අනුව තමයි මේක තේරෙන්නේ. එදා ඔබට තේරෙනට වඩා බොහොම ගැඹුරු අදහසක් මේ හැම වචනයකම ගැබ් වෙලා තියෙනවා. ඒකට ගැටලුවක් නැහැ. නැවත අහන්න නුවණින් මෙනෙහි කරන්න. එතකොට දැන් තේරෙනට වඩා දෙයක් තේරෙන්න පටන් ගනී. ඒ වගේම බුදුරණවහන්සේ විසින් මෙන්න මේ කාමයේ සර්පයේ හිසකට උපමා කරලා තියෙනවා. බොහෝ දුක් තියෙනවා. බොහෝ වෙහෙස තියෙනවා. මේ ආදීනව බොහොම බරපතලයි. මේ සර්පයේ හිසක් එක්ක කෙනෙක් සෙල්ලම් කරන්න කියොත් මොකද සිද්ධ වෙන්නේ? සර්පයයි බිනවද නැහැ. දෂ්ට කරනවා. තුවාලත් කරනවා විසක් දානවා. ඒ වගේ කියනවා කාමයටත්. ඔබ වෙහෙසක් නෙමෙයිද ඔබ විඳින්නේ. මරාගෙන මැරිගෙන පාඩම් කර මැරිගෙන පාසල් යනවා, පන්ති යනවා, විභාග ලියනවා, රස්සාවල් කරනවා. වෙහෙසක් නෙමෙයිද? වෙහෙස වෙන්නේ මොකටද? කාමය ලබා ගන්න. කැමති රූප බලන්න, කැමති ශබ්ද අහන්න, කැමති ගඳ සුවඳ විඳින්න, කැමති පහස විඳින්න, කැමති රසයන් විඳින්න. ඒකට වෙන මොකටද? එතකොට ඔබ ඒ අනාගතේ ලබන අරමුණ වෙනුවෙන්
දැන් දුක් විඳිනව නෙමෙයිද? වෙහෙසටපත් වෙනව නෙමෙයිද? අඩුම තරමේ කාමයට යන ලෝක සත්වයට විඳින දුකක් කියලාවත් තේරෙන්නේ නැහැ. මම දවසක් බුමාවට කතාවක් කිව්වා 1980 ගණන් වල මෙක්සිකෝවේ සිදු වෙච්ච පරීක්ෂණයක් ගැන. එක්තරා ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා කඳු කන්දක් පාවල මම ඉක්මනින් කිව්වා. මේ ගෝත්‍රික කණ්ඩායමේ 300ක් විතර මිනිස්සු ඉන්නවා ඔක්කොම ලන්දයි. දවසක් නගරෙන් එනවා එක්තරා විද්‍යාඥයෙක් මේකට හේතුව බලන්න. කතාව මම වෙනම කියන්නම්. දැන් අදාළ දේ විතරක් කියලා ඉතින්න. මේ ඇවිල්ලා මේක පරීක්ෂණය කරලි වෙලා බලනවා මේක මේ පුංචි කාලේ මැස්සෝ జాතියක් විස වාගයක් ඇස්වලට දාලා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒකේ උපතින් මේගොල්ලෝ අන්ධ නැහැ කියලා තීරුම් ගත්තට පස්සේ මේගොල්ලන් කියන්න උත්සාහ කරන ඔයගොල්ලෝ අන්ධයි. මාත් එක්ක එන්න නගරයට එක දවසක් අපි ඔයගොල්ලන්ට මේ ප්‍රතිජීවකයක් හදලා දෙන්න. ඇස් වල පෙනීම ගන්න පුළුවන් කියලා. මිනිස්සු කියනවා මුට පිස්සු කියනවා. කොහේ ඇස්ද? මේ තියෙන මේ නිකන් බෝල ගෙඩි දෙකක් විතරයි. මේකේ මොකුත් නැහැ. මම හීනෙන් දොඩවනවද කොහෙද කියලා. මිනිස්සු කැමති නැහැ ඒක අතහැරලා එන්න. ඔබත් එහෙමයි. අර මෙක්සිකෝවේ ගෝත්‍රික කණ්ඩායම වගේ. බුදුරජාණන් වහන්සේ කියනවා එන්න. ඔක ඔතන අතහැරලා දාලා එන්න එක දවසකට හරි. බලන්න. පච්චත්තම් අර සංගීතිකෝ එහි පස්සේකෝ ඒව බලනවා කියලා කියනවා. බලන්නවත් අදහසක් නැහැ. භාවනා කරලා බලන්නවත් කැමැත්තක් නැහැ. ඒ මොන මොරුද? මේ යන විදිය හොඳයි කියලා. අන්ධ භාවය අපිට හොඳයි කියලා යනවා ඉතින්. අහන්න ඔබ මොන චරිතයද කියලා මේකේ. ඔබේ හිතින්ම. කෙසේ හෝ මෙන්න මේ විදිහට බුදුරජාණන් මේ විස්තර කරලා බලනවා මේ ස්වාමීන් වහන්සේට මෙයා අතහැර ගන්න කතාව. මේ කොච්චරවත් කියනවා බුදුහාමුදුරුවෝ කාමියෝ අන්තරායක කියවනේ ඒව අන්තරායක නෑ. ඒව ෂෝක් ඒව සැපයි. නියමයි කියලා. අවසානයේ සිද්ධ වෙන්නේ මෙන්න මේ ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරුවෝට නැවත ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ගද්දපාති පුබ්බ ගෝත්‍රයේ අරිට කියන ස්වාමීන් වහන්සේට මෙහෙම දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. අපි මෙච්චරවත් මෙයාට කරුණ කිව්වා අහන්නේ නැහැ කියන දේ කොච්චරවත් කියන්නේ. මම කාමිය අන්තරායක නැහැ කියලා. ඊට පස්සේ බුදුරණසේ කියනවා එක්තරා ස්වාමීන් වහන්සේලකට කතා කරලා මේ වහන මගේ නමින් අරිට භික්ෂුවට ඉట్లా කතා කරන්න ශාස්ත්‍රඥ වහන්සේ ඔබ අමතනවා කියලා කියන්න කියලා. ඉතින් අන්න එහෙම ගිහිල්ලා කිව්වට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ අහනවා අරිට ඇත්තටම ඔබ එහෙම දෙයක් කියනවද? මම අන්තරායකයි කියන දෙයක් ඔබ අන්තරායක නැහැ කියලා කියනවද කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ නැවත කියනවා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කොච්චර මේ අන්තරායකයි කිව්වත් මට නම් හිතෙන්නේ මේ අන්තරායක නැහැ කියලායි කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේට උත්තර දෙනවා හිස් පුරුෂය මා කාහට මේ බඳු ධර්මයක් දේශනා කළ බවක් තෝ දන්නේහිද? මා විසින් නොඑක ආකාරයෙන් අන්තරාය කර ධර්ම අන්තරායකයයි කියන ලද්දේ නොවේද? සේවනය කරන්නාහට ඒ ධර්මයෝ අන්තරාය පිණිසම වෙත්මයි දේශනා කරන ලදී කියලා බුදුහාමුදුරුවෝ විස්තර කරන්න හදනවා. ඊට පස්සේ අර විදියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කාමියෝ කියන්නේ සල්ප සපක් ඇත්තා ඇට සැකිල්ලක් වගේ මස් කැට්ටියක් වගේ ගිනිසුලක් වගේ අගුරු වලක් වගේ ඒ වගේ ගිනිසුලක් කියන එක අපිට කලින් මතක් කරන අමතකුණා. මෙන්න මේ කාමියෝ කියන්නේ ගිනිසුලක් වගේ අර ගිනිහුල තියෙන්නේ රැට ඒ කල මිනිස්සු ගිනි පන්දම අල්ලන් යන්නේ. මේක දිගින් දිගටම ඇවිදීගෙන යද්දී අවසානයේට එද්දී මේ ගිනිසුල අතාරින්න සිද්ධ වෙනවා. අතාරින්න නැත්නම් අත පිච්චෙනවා. අන්න ඒ වගේ කාමයකට අතාර එතන තරගකාරීත්වය ඇති වෙද්දී අතෑරියේ නැත්තම් බොහෝ ප්‍රශ්න උත්තර බුදුරු වෙන සිද්ධ වෙනවා. ගිනිසුලක් වගේ අකුරු වලක් වගේ ඒ වගේම රෑ දැක්ක හීනයක් වගේ නයිට් ඉල්ලගත්තු දෙයක් වගේ ඒ වගේම මස් කොටයක් සහ මස් කැත්තක් වගේ ඒ වගේම පපු වැනිච්ච හුලක් වගේ සර්ප හිසක් වගේ කියලා විස්තර කරනවා. මෙසේ තිබීදිත් හිස් පුරුෂය
තෝ තමා වර්ධවාගත් මතයෙන් අපටද දොස් නගන්නේය. තමාද නැසෙන්නේය. බොහෝ පෞද රැස් කරන්නේය. හිස් පුරුෂය තොපට මේ බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ කියලා බුදුරජාණන් විස්තර කරනවා. ඊට පස්සේ නැවත එයාට අනුකම්පාවෙන් මේක තේරුම් කරන්න ඕන හින්දා බුදුරජාණන් ධර්ම දේශනාව පටන් ගන්නවා මෙන්න මේ විදිහට. ඊපස්සේ විභාගිතුන් වහන්සේ යව ගණන් ගන්න නැතුව ස්වාමීන් වහන්සේලා ලේසි නෑනේ බුදුරජාණන් වහන්සේ නිතරම වැඩි ඉන්නේ 1250කට අධික භික්ෂු සංඝයා සමග. ඒ කියන්නේ ඒ සමරෙන් ලං පාසලක ළමයි වගේ මහා විශාල පිරිසක් එක්ක ඉන්නේ. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා අමතලා පටන් ගන්න මහණෙනි මේ නුඹලා කුමක් සිතවුද? ගන්ධාපි පුබ අරිට්ඨ භික්ෂුවට මේ ශාසනයෙන් ලබන ඥානෙ නැමැති ගින්නේ උණුසුමක්වත් වැඩිලා නෑ නේද කියලා අහනවා. කියන්නේ මේ ධර්මයේ ලබන ඥානෙ නැමැති ඒ අවබෝධයේ උණුසුමවත් මෙයට වැඩිලා නෑ නේද කියලා අහනවා. සාමි ස්වාමීන් වහන්සේට කියනවා ඒක මෙයාම සංවිධිකපත් කරන්න මෙහෙම අහන්නේ. ස්වාමීනි කෙසේ වන්නේද එහෙම උණුසුම පොඩ්ඩක්වත් වැඩිලා නෑ කියලා. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේට කොහොනම් උණුසුමක් වැඩින්නද මෙහෙම කෙනෙක්ට කියලා අනිත් ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. එසේ නොවන්නේම කියලා විස්තර දෙනවා. ඉතින් ඊට පස්සේ මෙසේ කී කල්හි මෙන්න මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දව මකු වෙලා කදත් නමාගෙන මුහුණ පහතට හරවාගෙන කල්පනා කරනවා කිසිවක් හිතා ගන්නත් බැරිව ඔන්නෝම ඔළුව පාත් කරගෙන ඉන්නවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ අරිට්ඨ භික්ෂුව මේ නිශ්ශබ්දව ඉන්නවා දැකලා දැන් අනිත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ විදිහට අහනවා කොහොමද මහණෙනි මේ ගන්ධාපි පුබ්බ අරිට්ඨ භික්ෂුව යම්සේ තමා වර්තවාගත් මතයෙන් අපටත් දොස් නගයිද තමාත් වෙනසේද බොහෝ අකුසල රැස් කර ගනීද එබඳු ධර්මයක් මා දේශනා කළ බව ඔබ දන්නවද කියලා අහනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා නැත මේ ස්වාමීනි අපිට වනාහි භාගතුන් වහන්සේ නොඑක් පරිද්දෙන් අන්තරාය කර ධර්ම අන්තරායකය දේශනා කරන ලදහ. ඒ ධර්මය සේවනය කරන්නාහට අන්තරාය පිණිසම හේතු වන්නේ කියලා අපි නම් දරාගෙන තියන්නේ අන්න එහෙමයි කියලා ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා. ඊට පස්සේ අර විදිහටම නැවත අර කාම වැටසකිල්ලක් වැට ගොඩක් සිහිනයක් ඔය විදිහට ආයේ විස්තර කරලා ආය අහනවා මහණෙනි මේ ශාසනයේ ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර ගෙය ව්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්බුත ධම්ම වේදල්ල යන නවාංග ශාස්ත්‍රීය ශාසනය ඉගෙන ගන්නාහුය. ඔහු ඒ ධර්ම ඉගෙනගෙන ඒ ධර්මයේ අර්ථ නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් අර්ථ සලකා නොබලන්නා වූ ඔවුන්ට එය හොඳින් නොවැටහි. ඔව්හු අන්නේ වාදවලට දොස් දැක්වීමේ හෝ තමන්ගේ වාදයේ අන්‍යයන්කින් දෝෂාරෝපණය නිදහස් කර ගැනීමේ හෝ අදහසින්ම ධර්මය උගනී. කෙනෙක් අනිත් පැත්තක වාද කරන්න හරි තමන්ගේ වාදයට කරුණු හොයා ගන්න හරි තමයි කළ ධර්මය ඉගෙන ගන්න. සමහර මිනිස්සු අදටත් එහෙමයි ඉන්නවා. යම් කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනී දෙකෙනෙක් නිවන අවබෝධය සඳහා ධර්මය උගන්වනවාද අන්නේ ප්‍රයෝජනෙ ඒගොල්ලෝ ලබන්නේ නැහැ කවදාවත්. මේ වැරදියට අල්ලගත්තු තැන මෙන්න මේ ධර්මයේ බොහෝ කාලයක් ඔවුන්ට අවැඩ පිණිස දුක් පිණිස පවතිනවා කියලා බුදුහාමුදුර විස්තර කරනවා. දැන් මොනවාද මේ නවංග ශාස්ත්‍රීය ශාසනය කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙන්න මේ විදියට කොටස් වලට බෙදෙනවා. සුත්ත, ගෙය්‍ය, ව්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්බුත ධම්ම සහ වේදල්ල කියලා. සූත්‍ර කියලා කියන්නේ දැන් ඉදිරියට කියන්නේ ඒවට අයිති වෙන්නේ නැති අනිකුත් ගාථා රහිත දේශනා. එතකොට ගෙය්‍ය කියලා කියන්නේ සූත්‍රයක් දේශනා කරගෙන කියලා අවසානයේ ගාථාවක් හරි මැදකින් හරි ගාථා එකතු කරලා තියෙනවා නම් අන්න ඒවා වෙනම අපි කාණ්ඩ කරලා තියෙනවා ගෙය්‍ය කියලා. ඊළඟට ව්‍යාකරණ කියලා කියන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවට අමතරව සමහරක් තැන්වල බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ දේශනාවේදී ඔන්න 500ක් දෙනා අරහත්ත්වයටපත් වුණා. එහෙම නැත්නම් මෙච්චර ප්‍රමාණයක් සෝවාන් වුණා. මේකේ අවබෝධ කළා යන ආදි වශයෙන් මේ වගේ පාඩක් තියෙනවා නම් අන්න ඒවා දානවා ව්‍යාකරණ කියන කොටට.
අකට ගාථා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ගාථා විතරයි. ඒ කියන්නේ යම් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ගාථාවක් විතරක් කියනවා ධර්මයක් විදියට. ඒක විස්තර කරන්න එයාව යවනවා ගාථාවක් කියලා. එයා ගාථාවේ තේරුම කල්පනා කර කර කියලා ධර්ම අවබෝධ කරනවා. ඊළඟට සමහර වෙලාවට ඊළඟට උදාන. උදාන කියන්නේ අපි සමහර වෙලාවට ප්‍රීතියක් සතුටක් දැනුණාට පස්සේ ඒ කියන්නේ බුදු අම්මෝ අපොයි යනාදී වශයෙන් ඒවා කියනවානේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේට සතුටක් හරි විශේෂ අවස්ථාවක් දැනුණාට පස්සේ උන්වහන්සේගේ හදවතින් පිට වෙන වදන් එක උදානයක් විදියට උදාන ගාථාවක් විදියට තමයි පිට වෙන්නේ ලස්සන සදසක් විදියට. අන්න ඒ සදස් තමයි උදාන කියලා කියන්නේ. ඊළඟට ඉතිවුත්තක කියලා තව જાති තියෙනවා. ඉතිවුත්තකේ පැහැදිලි වෙන්නේ අර ඒ කියන්නේ මෙසේ දරා ගන්න කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ කියන්නේ උදාහරණයකට ඉති යථාවාදී තථාකාරී ඉති තථාවාදී යථාකාරී තස්ම තථාගතෝති උච්චති කියලා. ඒ කියන්නේ ඔක දිග දේශන ඔක කැලලක කිව්වේ තථාගතයන් වහන්සේ කියන දේ කරන හින්දා කරන දේ කියන හින්දා තථාගතයයි කියනු ලබන්නේ කියලා. ඔය වගේ කියන්නේ මේ විදිහේ කියන්නේ ඔබ දරා ගන්න කියලා ඉවර වෙලා කියන ඒවා ඉති උත්තක කියන ගණයට වැටෙනවා. මේ විදිහට මතක තියාගන්න කියලා. ඊළඟට ජාතක කියලා කියන්නේ අර 547ක් වෙච්චි කියන්නේ බුදුරජාණන්සේ දේශනා කරන ලද බුදුරජාණන්සේගේ පරණ ජීවිතවල විස්තර. 547ක් නෙවෙයි බුදුරජාණන්සේ ඉපදිලා තියෙන්නේ. මන්ත ප්‍රබාන කෙලවරක් නැහැ සංසාර ගමනේ. ඒ උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ 547යි. ඉතින් අන්න ඒ ජාතක ටික. ඊළඟ අබ්බූත ධම්ම කියලා කියන්නේ මේ ලෝකය ගැන බුදුරජාණන්සේ ගැනත් අබ්බූත වූ ධර්මතාවයන් බුදුරජාණන්සේ විස්තර කරලා තියෙනවා. මෙන්න මේ විදිහේ අබ්බූත ධර්ම තියෙනවා කියලා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙද්දී ඇති වෙන අබ්බූත ධම්ම, බුදු කෙනෙක් පිරිනොන් පාදේ ඇති වෙන අබ්බූත ධර්ම. වගේම මේ කියන්නේ මේ ලෝකේ තියෙන එක විශේෂ ස්වභාවය, කියන්නේ බොහොම අద్භූත දේවල් විස්තර කරපුවම අබ්බූත ධම්ම කොටට වැටෙනවා. ඊළඟට වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්නෝත්තර. ප්‍රශ්නෝත්තර වේදල්ල වලට වැටෙනවා. ඉතින් මෙන්න මේකට තමයි කියන්නේ නවාංග ශාස්ත්‍රීය ශාසනය කියලා. අංග 9ක ශාස්ත්‍රඥ වහන්සේගේ ශාසනය. ඉතින් මෙන්න මේක සමහරක් අය ඉගෙන ගන්නවා මේවා. හැබැයි නුවණින් සලකලා බලන්නේ නැහැ. නිකන් වචන ටිකක් විතරයි බලන්න. නිකන් තර්කයට තමයි තර්කෙට විතරයි ඒක. ඇතුළට හිතා බහින්නේ නැහැ කිසි දෙයක්. ඉතින් ඒගොල්ලන් ටික බොහෝ කාලයක් අවේද පිණිස පවතිනවායි කියනවා. ඒක නිකන් මෙන්න මේ වගේ කියනවා. මහණෙනි මේ සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇත්තා වූ කෙනෙක් සර්පයන් හොයාගෙන ගිහිල්ලා මේ සර්පයාගේ නැට්ටින් හරි කඩෙන් හරි අල්ලගත්තොත් මේ සර්පයා ආයෙ කැරකිලාවිලා අතට දෂ්ට කරනවා. මෙන්න මේ වගේ කියනවා. මේකම ගලා එක්ක මේ මනුස්සයා මැරෙනවා, එක්ක මරණයට සමාන දුකකටපත් වෙනවා. ධර්මය වැරදිට අල්ලගත්තු කෙනෙකුටත් සිද්ධ වෙන්නේ මේ විදිහටම දුකටපත් වෙන්න කියලා. එයා ධර්මය අවබෝධ කරගෙන ඉන්න අදහසින් නෙමෙයි අල්ලගෙන තියෙන්නේ. තර්කයට එක දේවල් වලට ප්‍රයෝජනයක් නැහැ. ඊළඟට නැවත කියනවා හැබැයි යම් කෙනෙක් ඉන්නවා මේ ශාසනයේ මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ වෙන නැත්නම් සුත්ත ගෙය්‍ය වේයාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්බුත ධම්ම වේදල්ල කියන මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය ඉගෙන ගන්නවා නුවණින් සලකනවා ඒ ධර්මය මෙනෙහි කරනවා අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එයාට උමනාවක් නෑ අන්‍යොත් එක්ක තර්ක වලට යන්න. අන්‍යත් සමග දෝෂණ රෝපණ වලින් නිදහස් වෙන්න උමනාවක් නෑ. එයා ඒක ඉගෙන ගන්නේ අවබෝධ කරගන්න. අන්න මෙයා ඒ ධර්මයේ ප්‍රයෝජන ලබනවා කියලා බුදුරජාණන් විස්තර කරනවා. එයාට ඒක බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා කියලා. ඒක නිකම් මේ වගේ කියනවා. සර්පෙක් හොයාගෙන යන පුරුෂයෙක් සර්පයව කොහොම හරි එයාගේ බෙල්ලෙන් අල්ල ගන්නවා කියනවා. සර්පයාගේ නැට්ට කඳ කොහෙන් තමන්ගේ අත වෙලා ගත්තත් නැට්ටට බෑ තමන්ට හානියක් කරන්න. එතකොට එයා නිවැරදිව අල්ලගත්තු කෙනා කියලා බුදුරජාණන් විස්තර කරනවා. ඊළඟට මෙන්න මෙහෙමත් පැහැදිලි කරනවා. මහණෙනි මේ සමහර මිනිස්සු ඉන්නවා මේ ධර්මයේ තොපට පහුරකට උපමා කර දේශනා කරන්න කියලා දේශනා කරනවා. මේ ධර්මයේ තියෙන්නේ ඊතර වෙන්න. ග්‍රහණය කරගන්න නෙමෙයි, අල්ලගන්න නෙමෙයි. ඒ අසව් මනාකොට මෙනෙහි කරව මම කියන්නේ මේ කියලා ඔන්න බුදුරජාණන් විස්තර කරනවා. ස්වාමීන් වහන්සේලාත් එසේ ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. ලස්සන කතාවක් ඈ. මහණෙනි දීර්ඝ මාර්ගයක යන්නා වූ පුරුෂයෙක් සැක සහිත වූ බය සහිත වූ මෙතර ඇති
සැක රහිතෝ බය රහිතෝ එතරක් ඇති මහා සාගරය වැනි ජලයක් දකින්නේය. දැන් මේ පැත්තේ දීර්ඝ මාර්ගයක යන කෙනෙක්ට මේ මෙගොඩ දැන් ඉන්න පැත්ත බොහොම බය සහිතයි සැක සහිතයි. එයාට ඈත පේනවා මහා සාගරයක් වගේ ජලයකුත් තියෙනවා. හැබැයි ඈත තියෙනවා බොහොම එක අභය භූමියක් වගේ ස්ථානයක්. එතන කිසිම සැකයක් බයක් නැති තැනක් කියලා හිතෙනවා. ඉතින් මෙන්න මෙයාට හිතෙනවා මේකෙන් එතර වුණා නම් හොඳයි කියලා. ඉතින් මෙතන ඒ දණ්ඩක්වත් නැහැ. පාලමක්වත් නැහැ. ඒ වගේම බෝට්ටුවක්වත් නැහැ. මේ කෙනා මොකද සිද්ධ කරන්නේ? මෙහා දරලි එකතු කරලි ඉවර වෙලා පහුරක් බැද ගන්නවා. පහුරක් බැදගෙන ඉවර වෙලා මේ අතින් පයින් කොහොම හරි හබල් ගාගෙන මෙයා පහුරෙන් එගොඩට යනවා කියනවා. එගොඩට ගිහින් ඉවර වෙලා මේ මිනිස්සයා කල්පනා කරොත් මේ පහුර මට බොහොමත් උපකාර කළා. මම පහුරත් කරේ තියාගෙන ඉතුරු ටිකක් තියනවා කියලා එක මෝඩකමක් නේද කියලා අහනවා. ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ හරි මෝඩ වැඩක් කියලා. ඊට පස්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ ධර්මය තියෙන්නේ කරපින්න ගන්න නෙමෙයි. මේක අවබෝධ කරගන්න. මතක තියාගන්නවත් තර්ක කරන්නවත් ඒකේ කටපාඩම් කරගෙන කට්ටියත් එක්ක ඒක එපා කියලා නෙමෙයි කියන්නේ. කටපාඩම් කරගන්න ආරම්භ ඒවා කරගෙන තර්ක කර කර ඒවා ඔස්සේ නෙමෙයි. ඒ කියවන්නේ ධර්මය අහන්නේ මතක තියාගන්නවත් නෙමෙයි. ධර්මය අහන්නේ කියවන්නේ අවබෝධ කරගන්න. ඒකෙන් ගන්න පුළුවන් සාරය තමන්ට ලබා ගන්න. තමන්ගේ ජීවිතේට යමක් එකතු කරගන්න, ජීවිතේ වෙනස් කරගන්න. මතක හිටින්නේ නැහැ කියලා කලබල වෙන්න ඕනේ නැහැ. යම් දෙයක් ජීවිතේට එකතු කරගන්න කියන සාරාංශයක්. ඒ වගේම ආයෙ පැහැදිලි කරනවා. හැබැයි මහණෙනි තවත් කෙනෙක් ඉන්නවා. මේ විදියට පහුරෙහි මෙයා ඊතර වෙනවා. හැබැයි ඉතින් උනාට පස්සේ මෙයා කල්පනා කරනවා දැන් මට පහුරෙන් වැඩක් නැහැ. එක්ක පහුර ගැට ගහලා තියෙනවා කොයි හරි. එහෙම නැත්නම් පහුර ආයෙ පා කරලා යවනවා ගඟටම. ඉතින් අන්න එයා ගැන මොකද හිතන්නේ කියලා අහනවා. එයා කල යුතු දේ සිද්ධ කරපු කෙනා කියනවා. පහුර ඉතින් උස්සන් යන දෙයක් නැහැ. පහුර තිබ්බේ ඊතර වෙන්න. දැන් ආයෙ පහුරෙන් වැඩක් නැහැ. දැන් එයා ෂේම භූමියටපත් වෙලා ඉන්නේ. දහස්තරට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේමයි කියනවා මේ ධර්මයත් මේ විදිහටයි මේ පහුරට උපමා කරලා තේරුම් ගන්න කියලා බුදුරජාණන් විස්තර කරනවා. දැන් තමයි ගැඹුරුම කොටස තේරුම් ගන්න තියෙන්නේ. දැන් අර ස්වාමීන් වහන්සේට උත්තර හම්බෙන ගැඹුරුම තැන තමයි මෙතන ඉඳ හොඳට අහන් ඉන්න. බුදුහාමුදුරුවෝ එකපාර පටන් ගන්නවා දැන් ගැඹුරු පැත්තකට අවධානය අරන් යනවා. මහණෙනි හිත කලබල වෙලා නම් ඒක නිදහස් කරගන්න නැවත මේ මොහොතේ සිහිය ගන්න මේ කියන ධර්මෙ මම කොහොම හරි වටහා ගන්නවා. ඒක හැමදේම හොඳට තේරුම් ගන්නවා, අවබෝධ කර ගන්නවා කියලා අදිෂ්ඨාන පිහිටුවා ගන්න. හිතන්න දැන් බුදුරණන්සේ සවනක් ගන්න රැස් විහිදුවමින් තමන්ගේ ඉස්සරහා පළකක් වැදගෙන වාඩි වෙලා ධර්මයේ දේශනා කරනවා කියලා. බලන්න කියන්නේ බුදුරණන්සේ දේශනා කරපු වචන ඒ විදිහට අහන්න ලැබෙන එක කොච්චර භාග්‍යයක්ද. හිතන්න බලන්න. මහණෙනි මේ දෘෂ්ටි ඇතිවීමේ හේතු 6ක් වෙත්. කවර 6ක්ද? මහණෙනි මේ ලෝකයේ ආර්යයන් නොදක්නා වූ, කියන උත්තරීතර පුරුෂයන් නොදක්නා වූ, ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ අදක්ෂ වූ, ආර්ය ධර්මයේ නොහික්මුණා වූ සත්පුරුෂයන් වදුරන්නේ නැති, සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්නේ නැති, සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති, මෙන්න මේ ධර්මයේ හපු නැති මේ පෘථග්ජන මිනිස්සු ඉන්න පුහුදුන් මිනිස්සු. මේගොල්ලෝ මෙන්න මේ කය මාගේ කියලා ගන්නවා. මේ කය කියන්නේ මම වෙමි කියලා ගන්නවා. මේ කය මගේ ආත්මය කියලා ගන්නවා. බලන්න ඔබ එහෙම අරන් නේද කියලා තියෙන්නේ. මේ රූපය, මේ කය මගේය. මේ කය තමයි මම. මේ කය මගේ ආත්මය. මගේ දේ කියලා අරන් තියෙනවා. ඒ වගේම හිතට දැනෙන වේදනාවලුත් ඔබ අල්ලන් ඉන්නවයි කියනවා. මෙන්න මේ දෘෂ්ටි ඇති වෙන්න හේතුව පැහැදිලි කරන්නේ. මේ වේදනාව දැනෙන්නේ වේදනාව මාගේය. වේදනාව කියන්නේ මමය. වේදනාව මගේ ආත්මය කියලා අල්ලන් ඉන්නවා. ඊළඟට මේ හඳුනාගන්නේ මේ නිල් පාට මේ රතු පාට මේ මේසෙ මේ අම්මා මේ ළමයා කියලා අඳුරගන්න මේ හඳුනා ගැනීම ස්වභාවය තියෙන්නේ. එක්ක මේ හඳුනා ගැනීම ස්වභාවයට අපි හිතන් ඉන්නවා මේ හඳුනාගන්නේ හඳුනා ගන්න ස්වභාවය මාගේය. හඳුනාගන්නේ මමය. හඳුනා ගැනීම කියන්නේ මමය. හඳුනා ගැනීම කියන්නේ මගේ ආත්මය කියලා අරන් ඉන්නවා.
ඊළඟට සංස්කාර. ඒ කියන්නේ හිතේ සිතුවිලි. හිතේ කියවන ගතියක් ඇති වෙද්දී ඔබ හිතන්නේ කොහොමද? මේ සිතුවිලි මාගේ. සිතුවිලි කියන්නේ මම. මේ හිතන්නේ මම. හිතන්නේ මම. මේ සිතුවිලි මගේ ආත්මය, මගේ වශයෙන් පවතින දෙයක්. එහෙම හිතන්නේ. ඊළඟට මේ දැනෙන දැනීමුත් එහෙමයි. මේ දැනෙන පෙනෙන බව, ඇහෙන බව, හිතෙන බව, මේ දැනෙන ස්වභාවය ගන්නවා. දැනීම මාගේ. දැනීම මමයි. දැනෙන්නේ මටයි. දැනීම මගේ ආත්මයයි කියලා. අපි බුදුරහමතුරු කියන මේව වැරදි කියලා. ඒ වගේම අවසාන වශයෙන් 6 වෙනි එක තමයි යම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වල සහ හිතෙන අරමුණු. හිතින් ගන්නාලද, හිතින් හිතට පැමිණෙන ලද, සිතින් සොයන ලද, සිතෙහි හැසිරෙන ලද යම් තාක් අරමුණක් වේද. මෙන්න මේවත් අපි ග්‍රහණය කරන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලට හැරුණම මේ හිත හැසිරෙන, හිත ආස කරන, හිත ඇලෙන බැඳෙන මෙන්න මේ දේවලුත් අපි අල්ලනවා. මේ හිත හැසිරෙන මේ අරමුණු මේවා මමය, මාගේ, මගේ ආත්මය කියලා. ඒ වගේම අවසාන වශයෙන් ඒ කියන්නේ මෙන්න මේ බාහිර තියෙන දේවල් මගේ ආත්මය, බාහිර තියෙන දේවල් බාහිර ලෝකයක් කියලා දෙයක් ඇත්තේ. ඊළඟට මරණයට පස්සේ සදාකාලිකව ජීවිතයක් තියෙනවා. එහෙම නැත්නම් භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා. යනාදී වශයෙන් මේ දෘෂ්ටි ඇති වෙනවයි කියනවා. හේතුව මොකද්ද කියලා අහනවා. හේතුව අර රූප වේදනා හඳුනා ගැනීම, සිතුවිලි දැනීම සහ මේ රූප ශබ්ද ගන්ධ රස පහස ආදී මමයි, මාගේ, මගේ ආත්මය කියලා ගැනීමයි කියලා බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. හැබැයි ඔබ හිතලා බලන්න, ඔබට මම මගේ කියලා ගත්තොත් ගන්න තියෙන මේ කාරණා පහ විතරයි. මේ කාරණා ಜಾති 6 විතරයි. එක්කෝ මේ ඇඟ, එක්කෝ වේදනා, එක්කෝ හඳුනා ගැනීම, එක්කෝ සිතුවිලි, එක්කෝ පෙනෙන හැඳ දැනෙන ස්වභාවය. ඊළඟට මේ රූප ශබ්ද ගන්ධ, රූප බලන මම, සද්ද ඇහෙන මම, ගඳ සුවඳ දැනෙන මම, රස දැනුණු මම, පහස දැනෙන මම, හිතුණු මම, ඔන්න ඔය විදිහටත් මම කියන සංකල්පය ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් විස්තර කරන මහණෙනි, මෙන්න මේ ආර්යයන් වහන්සේලා දකින්න, ආර්ය ධර්මයේ හික්මෙන, ආර්ය ධර්මයේ දක්ෂ, සත්පුරුෂයන්ව අදුරන, සත්පුරුෂ ධර්මයේ දක්ෂ, සත්පුරුෂ ධර්මයේ හික්මුණ මේ උගත් පෘථග්ජන, මේ උගත් ආර්ය ශ්‍රාවකයා කොහොමද දකින්නේ? මෙන්න මේ කය මගේ නොවේ කියලා දකිනවා. මේ කය කියන්නේ මම නොවේ කියලා දකිනවා. මේ කය මගේ ආත්මය නෙවෙයි, මගේ වශයෙන් තියෙන දෙයක් නෙවෙයි කියලා දකිනවා. මේ දැස් පියාගෙන මේක නුවණින් මෙනෙහි කරන්න. මේ වචන මොනවාද? මේ කණේ කන මේ කණේ පිට කරලා වැඩක් නැහැ. මේක නිකන් අහන් ඉඳලා වැඩක් නැහැ. මේ දේවල් කියද්දි වචනයක් නේද තමන්ගේ හදවතින් දකින්න ඕනේ. අපිත් කියන්නේ හදවතින් දැක ඔබත් හදවතින් අහන්න නැත්තම් ප්‍රයෝජනයක් නැහැ අහන එක. තේරුම් ගන්න. මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කොහොමද මේක තේරුම් ගන්නේ? මේ අග කියන්නේ මගේ නෙවෙයි. ඒක ඉස්සරහට පැහැදිලි කරනවා දැන් මම නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි කියලා. ඒ වගේම හිතට දැනෙන වේදනාවල් මෙයත් මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි කියලා. කැපවීමෙන් හොඳින් අහන්න. මොකද මේ වගේ දේශනා අහලයි ඒ කාලේ මිනිස්සු වාඩි වෙච්ච ඉතල හිටපු තැනින් රහත් වෙන්නේ, සෝවන් වෙන්නේ, මාර්ගඵල ලබන්නේ. මේ වනවහන් හිටපු හින්දා අවස්ථාවම ගහරගන්න එපා. ඒ වගේම හිතේ හඳුනා ගන්න ස්වභාවය නෝත්. මෙයත් මගේ නෙවෙයි. මම නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. ඒ වගේම හිතේ සකස් කරන සිතුවිලි ස්වභාවය, හිතට හිතෙන ගතිය මේකත් මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. ඒ වගේම පෙනෙන ඇහෙන දැනෙන මේ ස්වභාවයෙන් දැනෙන බව එයත් මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. ඒ වගේම මේ රූප බලන මම, සද්ද අහන මම, මගේ රූප, මගේ ශබ්ද, මගේ පහස යනාදී වශයෙන් හිතන දේවල් එයත් මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. ඒ වගේම මේ ලෝකයේ මේ සදාකාලික ආත්මයක් තියෙනවා, ලෝකයක් තියෙනවා. ඒක පාලනය කරන්න පුළුවන් මමෙක් ඉන්නවා, මට මගේ වශයෙන් මේවා තියෙනවා කියන මේ අදහස මෙන්න මේ ආකාර විදියට, ඒ කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා මේ පංචස්කන්ධයේ රූප ශබ්ද ගන්ධ ගැනත් විමසන කෙනාට මම වෙමි කියන දෘෂ්ටිය, ලෝකයක් තියෙනවා කියන දෘෂ්ටිය, භවෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටියත්, ඒ වගේම එහෙම නැත්නම් සදාකාලික ජීවිතයක් අනාගතේ තියෙනවා කියන අදහසත් නැති වෙලා යනවා කියනවා. ඇති වෙන්නේ නැහැ කියනවා.
ඊළඟට තව විශේෂ කාරණාවක් බුදුරණවහන්සේ විස්තර කරනවා. ඒ තමයි කොහොම දකින්නද මෙන්න මේ බාහිර වස්තු විනාශ වෙද්දී ඇති වෙන තැතිගැන්ම ඇති වෙන්නේ කියලා අහනවා. කොහොම දකින්නද බාහිර මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තමන් ආදරය කරන දේවල් විනාශ වෙද්දී ඒකට තැතිගැන්මක් දුකක් ඇති නොවෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් විස්තර කරන මහණෙනි යමෙකුට මෙන්න මෙබඳු අදහසක් ඇති වෙනවා නම් මට යමක් තිබුණේය දැන් ඒ නැත මතු ලැබිය යුතු දේද මට නොලැබෙන්නේ කියලා. උදාහරණයක් මැරිච්ච කෙනෙක් නම් අහවලා සිටියේ දැන් එයා නැත නැවත ඔහු හම්බෙන්නේ නැත. මෙන්න මේ විදිහ අදහස ඇති වෙච්ච තැන හිතෙම ශෝක කරයි, ක්ලාන්ත වෙයි, වැළපෙයි, පපුවේ අත්ගසිමින් හඩයි, මුලාවට පැමිණෙයි. මහණෙනි මෙසේ වනාහි මෙන්න මේ බාහිර ආයතන වලට විනාශ වූ කල්හි තැති ගැනීම ඇති වේ කියලා බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. මෙන්න කොහොමද මොකද්ද පොයින්ට් එක? මොකද්ද තැන? මට යමක් තිබුණා දැන් ඒක නැහැ අනාගතේ ලැබෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට කල්පනා කරපු තැනයි දුක, ශෝකය, වැළපීම සියල්ල ඇති වෙන්නේ. හැබැයි භාවනාව අපි ඉගෙන ගන්නේ අවදිමත් භාවය. මේ මොහොතේ ජීවත් වෙන්න, මේ තප්පරේ දැනීමට සංවේදී වෙන්න. එයාට මොනවා දැනුණත් ඒක දැන සිටීමක් විතරයි. එයා තමන්ගේ ඇඟ මගේ කියලා ගන්නෙත් නැහැ. ඒ වගේම දැනෙන වේදනාවල් මගේ කියලා ගන්නෙත් නැහැ. හඳුනා ගැනීම මගේ කියලා ගන්නෙත් නැහැ. සිතුවිලි මට එනවා කියලා අදහසකුත් නැහැ. දැනෙන දැනීම මගේ කියලා අදහසකුත් නැහැ. රූප බලන මම, සද්ද අහන මම, දැනෙන මම කියලා අදහසකුත් එයාට නැහැ. ඉතින් අන්න එයාට මේ විදිහට දකිද්දී එයාට මේ මට තිබුණා දැන් නැහැ අනාගතෙත් හම්බෙන්නේ නැහැ කියලා අය අදහස් එන්නේ නැහැ කියලා. මෙන්න මේ විදිහට කොහොමද දකින්න කිව්වේ? මේ මොකද ආසාව දැනෙන්නේ මේ අදහස් ඔක්කොම ඇති වෙන්නේ මේ කය, වේදනා, හඳුනා ගැනීම, සිතුවිලි සහ දැනීම මගේ කියලා ගත්ත තැන. ඒක මම මගේ නොවන බව අවබෝධ කරපු තැන. මොකද සිද්ධ වෙන්නේ? මට තිබුණා, මට නැහැ, මට ඇති වෙන්නේ නැහැ කියන අදහස ඇති වෙන්නේ නැහැ යාට. ඊට පස්සේ පැහැදිලි කරනවා මහාන මේ ශාසනයේ කිසිවෙකුට මෙබඳු කල්පනාවක් නොවේද? කියන්නේ හිතෙන්නේ නැද්ද මෙහෙම? මට යමක් තිබුණේ දැන්නේ නැත මතු ලැබිය යුත්තේද මම නොලබන්නේ මේ කියලා. හිතෙම ශෝක නොකරයි. ක්ලාන්ත නොවේයි. නොඇලපෙයි. පපුවේ අත් ගසා ගනිමින් නොහඩයි. මුලාවට නොපැමිණේ. මහණෙනි මෙසේ වනාහි බාහිර වස්තුන් විනාශ වූ කල්හි තැති ගන්න නොවන්නේ යයි කියලා බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. ඊළඟට ආයේ ස්වාමීනි ආධ්‍යාත්මික ස්කන්ධ විනාශ වූ කල්හි තැති ගැනීමක් වේද? ඒක කොහොමද කියලා ඊට පස්සේ බුදුරජාණන් විස්තර කරනවා මහණෙනි වෙනමයි කියලා පැහැදිලි කරනවා. ඒ කියන්නේ තමන්ට අයිති දෙයක් කියලා හිතන ඒවා විනාශ වෙන්නේ තැති ගන්නවා නේද කියලා. ඔව් කියනවා. බුදුහාමුදුරුවෝ විස්තර කරන ඊට පස්සේ මහණෙනි මෙහි යම් කිසිවෙකුට මෙබඳු දෘෂ්ටියක් වෙයි. කොහොමද? එය ලෝකයයි, ඒ ආත්මයයි, ඒ මම පරලොව නිට්ටය වූ සදාකාලික වූ වෙනස් නොවන ස්වභාව ඇති හැමදාම පවතින්නෙක් වන්නේ මී කියලා අදහස් තියෙනවා කියනවා. හිතෙම සියලු දෘෂ්ටි පිහිටි, දෘෂ්ටි පහළ වීම, දෘෂ්ටි බැස ගැනීම නැති කිරීම පිණිසද, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම පිණිසද, සියලු උපදීන්ගේ විනාශය පිණිසද, ආසාවේ නැති කිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිවීම පිණිසද ධර්මයේ දේශනා කරන්නා වූ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ දේශනාවක් අසයිද ඔහුට මේ බඳු කල්පනාවක් ඇති වේ. අහෝ උපත නැතිවන්නේ නම් වෙනසෙනව නොවේද? මතු නූපදින්නේ නොවේද? හිතෙම මෙසේ සිතා ශෝක කරයි, ක්ලාන්ත වෙයි, වැළපෙයි, පපුවත් ගසමින් හඬයි, මුලාවට පැමිණෙයි කියනවා. සමහර මිනිස්සු ඉන්නවා එහෙම. අන්‍යගේ විකේම හරි බයයි. උපත නැති කරනවා කිව්වම සමහර. ඒගොල්ලෝ කැමති ජීවත් වෙන්න. ඒගොල්ලෝ දන්නේ නැහැ. මෙතන විශේෂම දේ තමයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ ආත්මයක නැතිවීමක් නෙමෙයි. ආත්මයක් විනාශ කර ගැනීමක් නෙමෙයි. මම විනාශ කර ගැනීමක් නෙමෙයි.
බුදුහාමුදුරුවෝ කියන්නේ මම කියලා අපිට තියෙන හිතා ගැනීමක්, අල්ලා ගැනීමක්. ඒ අල්ලා ගැනීම නැති වෙච්ච තැන ඉපදීම නැති වෙලා යනවා කියලා. ලෝකෙම හිතට අතහැරලා යනවා කියලා. බලෙන් අතාරින්න දෙයක් නෙමෙයි, අත ඇරෙන දෙයක්. ඇල්ලිලා තියෙන්නේ මෝඩකමක් හින්දා, නොදන්නකමක් හින්දා, අවබෝධ නොවීමක් හින්දා. හැබැයි අවබෝධ වෙන තැන ඉබේ අත ඇරිලා යනවා. එතනයි රහස. හිත අවබෝධයටපත් වෙන්න උත්සාහ කරන්න ඕනේ, අතහරින්න නෙමෙයි. අවබෝධයටපත් වෙද්දී අතහැරීම සිද්ධ වෙනවා. මෙතනත් ඉන්නවා එහෙම සමහර ඒවට සාක්ෂි තරන්න පුළුවන් මිනිස්සු. ඒතකොට මෙන්න මේ විදිහේ අදහස් ඇති වෙන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් මගේ ඇඟ එහෙම නැත්නම් වේදනාව එක සිතුවිලි ආත්මය. ඊළඟට මේ තියෙන්නේ ලෝකය. පැවැත්මට යන මගේ ස්ථිර ආත්මයක් තියෙනවා. මම ජීවිතේ දිගටම ජීවත් වෙනවා. මරණින් පස්සේ ඔන්නෝම අදහස් මිනිස්සුන්ට ඇති වෙනවා. ඇති වෙච්ච තැන මේ නිවනක් ගැන කතා කරද්දී සමහරු බය වෙනවා. නිවන කියන්නේ මොකක්ද? හිතේ සියලු සකස් කිරීම වල සංසිතිය. හිත අයිතිවාසිකම් විදිහට අල්ලන් ඉන්න, කයේ වේදනාවල් වල, සිතුවිලි වල, දැනීම් වල, යදුනා ගැනීම වල අතහැර දැමීම. ආසාව විනාශ කර දැමීම. නොඇලී යාම. පවතිනවා කියන හැඟීමේ නැවැත්ම සම්පූර්ණයෙන්ම නිවි යාම නිවන කියන්නේ. පහනක් නිවනවා වගේ. හිත සම්පූර්ණයෙන් නිවිලා යනවා. කිසිම අරමුණක් නැතුව. ඊළඟට නැවත විස්තර බොහොමත්ම ගැඹුරු සූත්‍රයක් මේක. ස්වාමීනි, ආධ්‍යාත්මික ස්කන්ධ විනාශ වීම ඇති කලෙහි ප්‍රතිගන්මක් නොවන්නේ කෙසේද කියලා අහනවා. උදාහරණ විස්තර කරනවා. මේ බාහිර පෙනෙන මේ ලෝකය, ඊළඟට මේ මගේ කය, මේ සිතුවිලි, මගේ ආත්මය, මම පැවැත්මට යන ආත්මයක් තියෙනවායි කියලා යම් කෙනෙකුට අදහසක් නැත්තම් එයා මේ නිවන ගැන කියද්දි ශෝක කරන්නේ, හඬන්නේ, වැළපෙන්නේ නැහැ කියනවා. මෙන්න මේකයි කියන්නේ. මේකේ බුදුරණසේ අවධාරණය කරන්න හදන්නේ. මේ අදහස් නැති වෙන්නේ කුමක් කරන කලෙද? භාවනාව දියුණු වෙද්දී, හිත අවදිමත් වෙද්දී. මේ මොහොත දැන සිටීමක් විදිහට තේරුම් ගනිද්දී හිතේ ගහගෙන යන කෙලෙස් ජාල වලට අසු නොවී යන්න පටන් ගනිද්දී. ඒකයි එතන විස්තර කරන්නේ. දැන් අවසාන ටික. ඊට පස්සේ අහනවා මහණෙනි, බාහිර වස්තු නිට්ටය නම්, හැමදාම පවතිනවා නම්, වෙනස් වෙන්නේ නැත්තම්, ස්ථීර නම්, එබඳු දෙයක් මගේ යයි ගනිමු. මහණෙනි, එසේ නිට්ටය වූ, සදාකාලික වූ, නොපෙරළෙන ස්වභාවයත් වූ ස්ථීර දෙයක් තොපි දකින්න හොඳ කියලා අහනවා. ඊපස්සේ උත්තර දෙනවා නැත මේ ස්වාමීනි කියලා. යහපති මහණෙනි, ස්ථීර වූ, නිට්ටය වූ, සදාකාලික වූ, නොපෙරළෙන ස්වභාවයත් වූ එබන්දක් මමද නොදකිමි කියලා. සෑය අහනවා මහණෙනි, යමෙක් මම යයි ගන්නාහුට, මහණෙනි යමක් එතන කො තමන්ගේ ඇඟ එක්ක වේදනා, එක්ක හඳුනා ගැනීම, එක්ක සිතුවිලි, එක්ක දැනෙන බවවල් බලන මම, පෙනෙන මම යයි යමක් මම යයි ගන්නාහුට ශෝක පරිදේව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මෙන්න මේවා ඇති නොවන්නේ නම් එබඳු දෙයක් මම යයි ගනියු. මහණෙනි, යමක් මම යයි ගන්නාහුට ශෝක පරිදේව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද? එබඳු දෙයක් තොපි දකින්නාහුද කියලා අහනවා. උත්තර දෙනවා නැත මේ ස්වාමීනි කියලා. යහපති මහණෙනි, යමක් මම යයි ගන්නාහුට ශෝක පරිදේව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මෙන්න මේවා ඇති නොවේද? එබඳු දෙයක් මමද නොදකිමි කියලා දේශනා කරනවා. ඒ තමන්ගේ ඇඟ මම යයි ගත්තු තැනයි මම ලස්සන වදී, මම කැතයි, මම අත්තන ලස්සන කරන්න, මෙතන ලස්සන කරන්න ඕනේ. ඊළඟට වේදනාව මම යයි ගත්තු තැනයි සැප විඳින්න උත්සාහ කරන්නේ. ඊළඟට හඳුනා ගැනීම මම යයි ගත්තු තැනයි ඒක නාම හෝ ඒ දේම හොයන්න උත්සාහ කරන්නේ. සිතුවිලි මම යයි ගත්තු තැනයි වෛරය බලවත් වෙන්නේ. හිතේ විසිරීම ඇති වෙන්නේ. දැනෙන දෙයක්, පෙනෙන දෙයක්, ඇහෙන දෙයක් මම යයි ගත්තු තැනයි, මට දැනෙනවා කියලා ගත්තු තැන ඒක වෙනස් කරන්න, ඒක නැවතත් හොයන්න හරි පෙළඹීමක් ඇති වෙන්නේ. ඉතින් බලන්න මේ මම යයි ගන්න තැනම ඇති වෙන්නේ ශෝක පරිදේව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස කියන මේ දේවල්. මොකද ගැඹුරින් හිතන්න ඕනේ. ඒක උඩින් පල්ලෙන් හිතට තේරෙන්නේ නැහැ. කියන අහන්න ඒකයි. තොපි දකින්නවද කියලා මේකේ ගන්නත් පුළුවන් දෙයක්. මම ඒ ගන්න කියන්නේ මම ඒ කියලා අරගෙන ෂෝක් කරන්නේ නැති දෙයක්. කිසි දෙයක් නැහැ. මම ඒ කියලා ගත්ත තැනම තියෙන ෂෝකයක්. විභාගය කියලා ගත්තත්, උපාධිය කියලා ගත්තත්
ශෝක පරිදේව දැඩි වෙහෙස අනුන්ට දැඩි වෙහෙස හරි තියෙනවා. ජීවිතේ කියන හැම මොහොතක්ම සමරන්න පුළුවන් දෙයක්. සමාජ රටාව තමයි ඔබ වෙහෙස කර තත්ත්වයකට තල්ලු කරලා තියෙන්නේ. අහු වෙන්න එපා ඒකට. මේ රට යන ආකාරයත් එක්ක බැරි වී උනට යම් දවසක් අනාගතයේ අඛණ්ඩ ධර්මද්වීපයක් නිර්මාණය වෙන අනේදාට ලෝකයේ ආධ්‍යාත්මිකත්වයේ වගා කරගන්න පුළුවන් හොඳම තැන බවට ලංකාව හරිපත් වෙයි. අනේදාට පුළුවන් මේ විදිහට ජීවත් වෙන්න. ඊළඟට මහණෙනි දෙසට මිත්‍යාදිත්‍ය අතුරෙන් යම් දෘෂ්ටියක් ගන්නාහුට මේ මිත්‍යාදිත්‍ය ඇති වෙද්දී මමගේ ආත්මය ගන්නාහුට දැඩි වෙහෙසක් ඇති වෙනවා නම් මෙන්න මේකත් අර විදිහටම විස්තර කරනවා මේ දෘෂ්ටි ගන්න කෙනාට වෙහෙසක් පීඩාවක් විතරමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ අන්තිමම කොටස් මහණෙනි මම යයි ගැනීමක් ඇති කල්හි මගේ යයි ගැනීමක් ඇති කල්හි ඒ කියන්නේ මම යයි හැඟීමක් ගත් කල්හි මේ දේ මගේ යයි ගැනීම ඇති වන්නේද කියලා අහනවා. එසේ ස්වාමීන් උත්තර දෙනවා. දැන් ඔබ ඔබේ කය මේ කියන්නේ දැන් ඔබ ඔබේ කය මම කියලා මේ මම කියලා අල්ලන් ඉන්නවා. ගත්ත තැන මොකද සිද්ධ වෙන්නේ? මේ කය මගේ කියන හැකියාව ඇති වෙනවා. ඊළඟට අහනවා මහණෙනි මගේ යයි ගැනීම ඇති කල්හි මගේ ආත්මය යයි ගැනීම ඇති වන්නේ නොවේද කියලා. ඒකට එහෙමයි කියලා උත්තර දෙනවා. يعني තමන්ගේ අග මම කියලා ගත්ත තැන මගේ කියලා හිතෙනවා. මගේ කියලා හිතුණු තැන මට පාලනය කරන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි ඔක්කොම මුලාවක්. එහෙම බෑ. ඊළඟට තමන්ගේ වේදනාව දැනෙන්නේ දුක දැනෙන්නේ සැප දැනෙන්නේ දැනීම මම කියලා ගනිද්දි ඒක මගේ කියලා හිතෙනවා. මගේ කියලා හිතෙද්දි ඒක පාලනය කරන්න පුළුවන් කියලා හිතෙනවා. පාලනය කරන්න බැරි විදිහ දුක ඇති වෙනවා. ඒකට හඳුනා ගැනීමත් එහෙමයි. ඔබ පොඩි කියලා හිතන්නේ ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ ධර්මය අවබෝධ කරගන්න අවුරුදු 7 ළමයි ඒ කාලේ. දැන් වයස වැඩිත් එක්ක දෙගුණයකටත් වැඩි. බැරි වෙන්නේ හොඳට තේරුම් ගන්න. ඔබ තුල ඒ ප්‍රඥාවත් ස්වභාවය හැංගිලා තියෙන්න පුළුවන්. ඊළඟට හඳුනා ගැනීමත් එහෙමයි. මේ හඳුනා ගන්න ස්වභාවය මේ හඳුනාගන්නේ මේ සුදු පාට මේ රතු පාට මේ ෆෝන් එක මේ අහවල් දෙක කියලා හඳුනා ගන්න ගතියට හිතන මේ මමයි හඳුනාගන්නේ කියලා. මමයි කියලා ගත්තොත් මගේ හඳුනා ගැනීමකට අදහසක් තියෙනවා. මගේ කියලා හිතෙද්දි මගේ ආත්මය කියලා හිතෙනවා. මට පාලනය කරන්න පුළුවන් කියලා හිතෙනවා. මට පාලනය කරන්න පුළුවන් කියලා හිතෙද්දි පාලනය කරගන්න බැරි වුණා දුක ඇති වෙනවා. සිතුවිලිත් එහෙමයි. සිතුවිලි හිතෙද්දි හිතනවා මට තමයි හිතෙන්නේ. සිතුවිලි කියන්නේ මම කියලා. ඒක මොකද වෙන්නේ? ඒක මගේ කියලා හිතෙනවා. සිතුවිලි මගේ කියලා හිතෙද්දි මට පාලනය කරන්න පුළුවන් කියලා හිතෙනවා. සමහරකට ඔබට ඔබ කොච්චරවත් ඔබට අවශ්‍ය නවත්ත ගන්න ඒ රාග සිතුවිලි එහෙම නැත්නම් ආසාවල එහෙම නැත්නම් ද්වේෂ සිතුවිලි කොච්චර කරත් බෑ. හේතුව හැබැයි ඔබට දුක ඇති වෙනවා. මොකද ඔබ ඒ සිතුවිලි ඔබේ නොවන හින්දා. ඒක මානසික ශාරීරික ක්‍රියාකාරීත්වය. අපිට කරන්න පුළුවන් එකම දේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා අවබෝධ කිරීම. ඒකේ හවුල්කාරයක් නොවී සිටීම. එහෙම වෙද්දී ඒක හිමම නැති වෙලා යනවා. ඊළඟට මෙන්න මේ දැනීමත් එහෙමයි. අතීතේ මමත් නෙමෙයි. මගේ දැනෙන පෙනෙන හැම දැනෙන බව ගන්න මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා මම කියලා. මම කියලා ගත්තොත් මගේ පෙනීම මගේ ඇහිම කියලා වෙනවා. මගේ පෙනීම මගේ ඇහිම වෙද්දී මොකද සිද්ධ වෙන්නේ? මට ඒක පාලනය කරන්න පුළුවන් මගේ වාසගේ තියනවා කියලා තමයි හිතෙන්නේ. ඒතකොට තමයි අකමැති දේවල් පෙනෙද්දී කේන්ති යනවා. කැමති දේවල් පෙනෙද්දී ආස හිතෙනවා. හේතුව දැනීම මමයි කියලා ගත්ත හින්දා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි නුඹලා කුමක් සිතවුද? මෙන්න මේ ඇඟ නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. අනිත්‍යයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. මහණෙනි යමක් වනාහි අනිත්‍යයි නම් ඒක දුකක්ද සැපද කියලා අහනවා. මේ කියන්නේ ප්‍රඥාවන්තව හිතන්නේ සමහරව හිතනවා ඒක වෙනස් වෙද්දී සමහර වෙලාවට සැපකුත් සිද්ධ වෙනවා. කියන්නේ මේක මේ කියන්නේ ගොම් විහිළු කරන්න අවස්ථාවක් නෙමෙයි බොහොම ගැඹුරින් හිතන්න ඕන තැනක්. ගැඹුරින් සාරාංශ කොට ගත් කල වෙනස් වීම කියන්නේ දුකට හේතුවක්.
එතකොට ස්වාමීනි දුකයි කියලා උත්තර දෙනවා. යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් මේ ඇක මමය මගේය මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා. නැත්නම් මේ ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඒ වගේම ආය අහනවා මහණෙනි නුඹලා කුමක් සිතවද? හිතට දැනෙන වේදනා නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍යයි නම් සැපයිද දුකයිද? දුකයිනේ ස්වාමීනි. යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් මේ වේදනාව කියන්නේ මමය. වේදනාව දැනෙන්නේ මමය. වේදනාව මගේය. මේ වේදනාව මට පාලනය කරන්න පුළුවන්. මගේ වශයේ තියෙනවා. මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා. නැත්නම් මේ ස්වාමීනි හිත උත්තර දෙනවා. ඊළඟට හඳුනා ගැනීම ගැනත් අහනවා. මේ හඳුනා ගැනීම කියන්නේ මේ නිත්‍ය දනිත්‍යද කියලා අහනවා. මේ දැන් අම්මා කියලා හඳුනා ගන්න අනිත් පැත්තේ තාත්තා කියලා හඳුනා ගන්නවා. මේ මගේ හතුරා කියලා හඳුනා ගන්නවා. යාළුවා කියලා හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම දෙකට එක විදිහකට කියලා දෙයක් නෑ. අනිත්‍යයි කියලා. හඳුනා ගන්න ස්වභාවය. යමක් අනිත්‍යනේ සබයිද දුකයිද කියලා. ඒක කැටි කරගත් කාල දුකට හේතුවක්. යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් ඒක මේ හඳුනාගන්නේ මමය මගේ වශයේ තියෙන අය හඳුනා ගැනීම කියලා ගන්න එක සුදුසුද කියලා. නැත්නම් මේ ස්වාමීනි කිට උත්තර දෙනවා. ඒ වගේම හිතේ කියවන ගතිය සකස් කිරීම. ඒක නිට්ටයයිද අනිත්‍යයිද කියලා. අනිත්‍යයි ස්වාමීනි කියනවා. මේ සිතුවිලි අනිත්‍යයි නම් ඒක සැපක් පිණිස දුකක් පිණිසද පවතින්නේ කියලා අහනවා. දුක පිණිස කියනවා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් මේ සිතුවිලි වලට මේ මමයේ මේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා අහනවා. නැත්නම් මේ ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඒ වගේම දැනීමුත් එහෙමයි. දැනීම ගැනත් අහනවා. මේ දැනෙන ස්වභාවය නිත්‍යද අනිත්‍යද කියලා මේ මට ඇහෙනවා මට පෙනෙනවා මට දැනෙනවා කියලා ගන්න ස්වභාවය. ඇහි දැනීම කනේ දැනීම මාතය. එතනම ඇහි දැනීම කනේ දැනීම වෙනස් වෙනවා. මගේ ශබ්ද ගත්තොත් මගේ ශබ්ද කියද්දි මගේ කියපු ශබ්ද හිමින්ම නිරුද්ධ වෙලා ගිහිල්ලා. දැනීම නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. කවුරු හරි බැලුවොත් ඒක එතනම කිහිල්ල ඉවරයි. තපට සිතුවිල්ලක් ඇති වුණොත් ආසාවක් ඇති වුණොත් ඒක එතරම් නැති වෙන සිතුවිල්ලක් එච්චරයි. හැබැයි මේ අනිත්‍ය වීම සැපයි දුකයිද කියලා අහනවා. දුක වෙනස තමයි හේතු වෙන්නේ කියනවා. යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ දැනෙන ගතිය මේ දැනෙන්නේ මමය. දැනෙන්නේ මගේය. මගේ වශයේ තියෙනවා මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා අහනවා. නැත්නම් මේ ස්වාමීනි කියලා උත්තර දෙනවා. අවසානයේ ගාමිර දේශනා කරනවා යම් කිච්ච රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජන්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා යාදුරේ සම්තිකේවා ඒවං රූපං නේතං මම නේසෝ අහං අස්මි නේසෝ මේ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තම්මං කියලා දේශනා කරනවා. මහණෙනි හේයින් මේ අතීතයේ හෝ වේවා අනාගතයේ හෝ වේවා වර්තමානයේ හෝ වේවා තමන්ගේ කියලා ගන්නා වූ හෝ බාහිරයි කියලා ගන්නා වූ හෝ ඕලාරික ගොරෝසුයි කියලා ගන්නා වූ හෝ සියුම් කියලා ගන්නා වූ හෝ හීනයි කියලා ගන්නා වූ හෝ ප්‍රණීතයි කියලා ගන්නා වූ හෝ තුර කියලා ගන්නා වූ හෝ ළඟ කියලා ගන්නා වූ හෝ යම් කිසි රූපයක් යම් කිසි ඇගක් යම් කිසි ශරීරයක් වේද ඒ සියලු රූප මේ මම නොවේ මේ මගේ නොවේ මේ මගේ ආත්මේ නොවේ යයි දියුණු කරලද නුවණින් ඇති සැටියෙන් දත යුතුයි කියලා දේශනා කරනවා. ඒක තමයි දැන් මේ කාලේ අපි මාර්ගගත භාවනාවට යන්නේ මෙන්න මේ කුලසාකාරී කාල අවකාශ විදියට විපස්සනා කරන්න. කාලය තමයි එක්ක අපේ හිත අතීතයේ මගේ තිබ්බ ඇග කියලා ඇලෙනවා. එක්ක අනාගතයේ තිබ්බ ඇග කියලා ඇලෙනවා. එක්ක දැන් තියෙන ඇග කියලා ඇලෙනවා. එක්ක මගේ ඇග කියලා ඇලෙනවා. අනුන්ගේ ඇග කියලා ඇලෙනවා. ඇග ගොරෝසුයි කියලා ඇලෙනවා. එක්ක සියුම් කියලා මගේ කියලා ගන්නවා. සියුම් ඇග මගේ කියලා. එක්ක ගොරෝසු ඇග මගේ කියලා. එහෙම නැත්නම් කැත ඇග මගේ කියලා ගන්නවා. ලස්සන ඇග මගේ කියලා ගන්නවා. අර දුර තියෙන ඇග මගේ කාගේ හරි කියලා ගන්නවා. මේ ළඟ තියෙන ඇග මගේ කියලා ගන්නවා. ඔය විදිහට මේ ශරීරයේ කියන ස්වභාවය යම් තාක් ගන්න දෙයක් කරලා මෙන්න මේ ගන්න පුළුවන් ආකාර 11ක් තමයි ඔය පැහැදිලි කරන්නේ. අතීත අනාගත වර්තමාන තමන්ගේ බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ. ඉතින් මෙන්න මේ සියල්ල මේ මම නොවේ නේතං මම නේසෝ හමස්මි නේසෝ මේ අත්තාති
ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨම්පං කියලා දේශනා කරනවා. මේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දියුණු කරලා දුනෝනි ඇත්ත ඇති සැටියෙන් දත යුතුයි කියලා. ඒ වගේම වේදනාව ගැන දේශනා කරනවා. අතීතේ වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා තමන්ගේ බාහිර කෙනෙක්ගෙන් ඇති වෙච්ච වේදනාවක් වේවා, කුරෝසු වේදනාවක් වේවා, සිව් වේදනාවක් වේවා, සැප සහිත වේදනාවක් වේවා, දුක් සහිත වේදනාවක් වේවා, දුර තියෙන දෙයක් නැති වෙච්ච වේදනාවක් වේවා, ළඟ තියෙන දෙයක් නැති වෙච්ච වේදනාවක් වේවා. යම්තාක් විදින වේදනාත්මක ස්වභාවයක් තියෙනවද මේකත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දියුණු කරලා දුන්නෝනේ ඇත්තට සැටි දත යුතුයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට සංඥාව ගැනත් එහෙමයි. මේ හඳුනා ගැනීම අතීතයේ මට අරක හඳුනාගත්තා කියලා ගත්තත්, අනාගතේ මම මෙහෙම හඳුනා ගනිමි කියලා ගත්තත්, වර්තමානයේ මම මෙහෙම හඳුනා ගන්නවා කියලා ගත්තත් මේ මම කියන හැඟීම එතන උචිත නැහැ. මොකද එතන ඒක නැති වෙලා ගිහිල්ලා අතීතය මම හඳුනාගත්තා නම් ඒක එහෙම නිරුද්ධයි. අනාගතේ ඇති වෙනත් ඒකත් එතනම නැති වෙලා යනවා. දැන් අතීතයේ ඔබ ජනාධිපතිව දැක්කම ඒක එහෙමම ගිහිල්ලා නේ. ඉතුරු වෙලා නැහැ පොඩ්ඩක්. අතේ මේ මොහොතේ මහලු කොට හිටියා. දැන් කිසි දෙයක් නැහැ. අනාගතයේ එංගලන්තේ මහරජිනව දැක්කත් එච්චරයි. වර්තමානයේ හඳුනා ගැනීමත් එතන වෙනස් වෙනවා. කිසිම හරයක් නැහැ, නිකන් අර දිවීමක් විතරයි තියෙන්නේ අවසානයේ බලද්දී. අන්තිමට හැරිලා බැලුවට පස්සේ මරණ මංචකේ හම්බෙච්ච දෙයක්වත් ලබාගත් දෙයක්වත් නැහැ. හරිම හිස් ජීවිතයක්. පිස්සුවක් නටලා කියලා තමයි අන්තිමට තේරෙන්නේ. ඒ වගේම සිතුවිලි ගැනත් එහෙමයි. අතීතයේ වේවා අනාගතයේ වේවා වර්තමානයේ සිතුවිලි ඔක්කොම නිරුද්ධයි. තමන්ගේ කියලා යමක් ගත්තත් අනිත් කෙනෙක්ගේ නැති සිතුවිල්ලක් කියලා ගත්තත් අභ්‍යන්තර ඒ වගේම ගොරෝසු සිතුවිලි සියුම් සිතුවිලි කියලා ගත්තත් හොඳ සිතුවිලි නරක සිතුවිලි කියලා ගත්තත් බාහිර දුර තියෙන දෙයක් ඉඳන් සිතුවිල්ලක් නැත්නම් ළඟ තියෙන දෙයක් ඉඳන් සිතුවිල්ලක් කියලා ගත්තත් ඒකත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දකින්න කියලා දේශනා කරනවා. මේ දැනීම ගැනත් එහෙම පෙනෙන හැර දැනෙන හිතෙන ස්වභාවයන් ගැනත් මේකත් දකින්න කියනවා. මෙයත් මම නොවේ. කියන්නේ අතීතයේ යමක් දැනුණාද ඒක හිමම නිරුද්ධ වෙලා ගිහිල්ලා. අනාගතයේ යමක් දැනේද ඒකත් නිරුද්ධ වෙලා යනවා. වර්තමානයේ දැන් මගේ සද්දය ඔබට දැනෙනවා. එතන මේක නිරුද්ධ වෙලා යනවා. ඔබට පෙනෙන මිත්‍ය පේනවා. ඒ පෙනීම එතන නිරුද්ධ වෙලා යනවා. අන්න ඒකත් දකින්න කියනවා. තමන්ගේ කියලා ගත්තත්, බාහිර කියලා ගත්තත්, ඕලාරිකයි කියලා ගත්තත්, සුකුමයි කියලා ගත්තත්, හීනයි කියලා ගත්තත්, ප්‍රණීතයි කියලා ගත්තත්, දුර තියෙන දෙයක් කියලා ගත්තත්, ළඟ තියෙන දෙයක් කියලා ගත්තත්, ඒ ඔක්කොම මේ මොහොතේ දැන සිටීමක් විතරයි. එයත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දියුණු කරලා දුනුවනේ ඇත්ත ඇති සැටියෙන් දත යුතුයි කියලා දේශනා කරනවා. ඒ අවසානයේ අන්තිමම ටික පැහැදිලි කරනවා. මහණෙනි, මෙසේ දක්නා උගත් ආර්ය ශ්‍රාවක තෙම රූපස්මි පිනිබ්බින්දති, රූපය කෙරෙහිත් කලකිරේ. වේදනාය පිනිබ්බින්දති, වේදනාව කෙරෙහිත් කලකිරේ. සංඥාය පිනිබ්බින්දති, හඳුනා ගැනීම කෙරෙහිත් කලකිරේ. ඒ වගේම සංඛාරයසු පිනිබ්බින්දති, හිතේ සකස් කිරීම කෙරෙහිත් අවබෝධයෙන්ම කලකිරේ. විඥානස්මි පිනිබ්බින්දති, දැනෙන ගතිය කෙරෙහි අවබෝධයෙන්ම කලකිරේ. නිබ්බින්දං විරජ්‍යති, අවබෝධයෙන් කලකිරෙති. ඒකට නොඇලී යනවා, සායම හිදිලා යනවා. තමන්ගේ අගට තියෙන සිතුවිලි වලට තියෙන සායම හිදිලා යනවා. විරාගා විමුච්ඡති, නොඇලී යද්දී ඒකින් හිත නිදහස් වෙනවා. විමුක්තස්මි විමුක්තമിതി ඥානං හොති, නිදහස් වුණා කියලා දැනගන්න. කොහොමද? චීනාචාති ඉපදීම ෂය වුණා. වූසිතම් බ්‍රහ්මචර්ය බබසර වාසය සම්පූර්ණ කළා. කතං කරණීය කලිප්තේ සිද්ධ කළා. නාපරං ඉත්තත්තාති පචානති, නැවත මට නිවන් පිණිස කළ යුතු දෙයක් නැහැ කියලා ඒ රහතන් වහන්සේට අවබෝධ වෙනවා. ඉතින් බුදුරජාණන් දේශනා කරන මහණෙනි, මෙන්න මේ භික්ෂුව උදුරා දමන ලද අවිද්‍යාව නැමැති දොර අගුල් ඇත්තෙක්ව, විනාශ කරන ලද සංස්කාර සකස් කිරීම නැමැති දියාගල් ඇත්තෙක්ව, උදුරා දමන ලද තෘෂ්ණාව නැමැති ඉන්ද්‍ර කීලය ඇත්තෙක්ව, ගලවා දමන ලද ඕරම් භාගීය සංයෝජන නැමැති අගුල් ඇත්තෙක්යයි, ආර්ය ශ්‍රාවකයෙක් යයි, හෙළන ලද මානේ නැමැති කොඩිය ඇත්තෙක් යයි, බර බහා තැබුවෙක් යයි, සීල කෙලෙසුන් කෙරෙන් වෙන්නුවෙක් යයි කියනු ලැබේ කියලා පැහැදිලි කරනවා. රහතන් වහන්සේ ගැන කියන්නේ කොහොමද කියන්නේ? අවිද්‍යාව නැමැති දොර අගුල උදුරලා දාලා, නොදන්න කම නැමැති මුලාව නැමැති දොර අගුල උගුල්ලලා දාලා. ඒ වගේම මෙන්න මේ හිතේ කියවන ගතිය නැමැති දියපාර සැඩපහරක් එක හයියෙන් ගහක එන එක විනාශ කරලා දාලා. ඒ වගේම ඒ කියන්නේ පපුව ඇනිලා තියෙන මහා ගල් කණුවක් වගේ තියෙන තණ්හාව විනාශ කරලා උදුරලා දාලා. ඒ වගේම මෙන්න මේ
මම නැමැති ඒ කියන්නේ මම කියන අදහස නැමැති මාන්නය නැමැති කොඩියක් වගේ හිටවලා තියෙන මම කියන අදහස සුණු විසුණු කරලා සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක් කියලා අන්‍යයට කියනවා කියනවා. ඒක සිද්ධ කරන්න පුළුවන් ක්‍රමය තමයි උඩ කිව්වේ. භාවනා කරන කෙනාට තමයි ඒක තේරෙන්නේ. ඊට පස්සේ පැහැදිලි කරනවා මහණෙනි කෙසේනම් මහණතෙම උදුරා දැමූ දොරාගුල් ඇත්තෙක් වේද? මහණෙනි මේ ශාස්ත්‍රයේ මහණුහුගේ අවිද්‍යාව නැති වූවා වේද? සුන් කරන ලද මුල් ඇත්තීද? කැපූ තල් කදක් මෙන් කරන ලද්දේද? අභාවයට පමුණන ලද්දේද? මතු උපදින ස්වභාවයත් නූපදින ස්වභාවයත් තියෙද මහණෙනි මෙසේ වනාහි භික්ෂුව උදුරා දැමූ අවිද්‍යාව නැමැති දොරාගුල් ඇත්තෙක් වේ කියලා පැහැදිලි කරනවා. මෙන්න මේ නොදන්නකම මුලාව කියන එක කොහොමද විනාශ කරන්නේ? සුන් කරලා දානවා. ඒ වගේම තල් ගහක් කපලා දැම්මා වගේ ආයේ දල්ලන්නේ නැහැ. අභාවයට උපත් කරනවා. මතු නූපදින තත්වයට උපත් කරනවා. මෙන්න මේ විදියට අවිද්‍යාව නැමැති දොරාගුල විනාශ කරන්න පුළුවන් කියනවා. ඒ වගේම කොහොමද මෙන්න මේ සංස්කාර හිතේ කියවන ගතිය නැමැති දියාගල අයින් කරලා දාන්නේ විනාශ කරන්නේ කියලා කියනවා. මහණෙනි මේ ශාස්ත්‍රයේ භික්ෂුවෝගේ නැවත ඉපදීම ඇති කරන්නා වූ මේ ජාති සංසාරය ඇති කරන්නා වූ කර්මයේ නැති වූයේ වේද? මුලසුන් කරන ලද්දේද? කැපූ තල් කදක් මෙන් කරන ලද්දේද? අභාවයට පමුණන ලද්දේද? මෙන්න මේ විදියට මෙන්න මේ හිතේ කියවන ගතිය නැමැති දියපාර විනාශ කරලා දාන්න පුළුවන් කියනවා. මේ තණ්හාව නැමැති ගල් කණුවත් මේ විදියට විනාශ කරන්න පුළුවන් කියනවා. ඒ වගේම මම කියලා ගහපු කොඩියත් ওই විදිහට විනාශ කරලා දාන්න පුළුවන් කියනවා. ඉතින් දේශනා කරනවා මහණෙනි මෙසේ මිදුණු සිත් ඇති භික්ෂුවට මේ ශක්‍ර දේවේන්ද්‍රයන් සහිත බ්‍රහ්මයන් සහිත දෙවියන් සහිත දෙවියෝ සොයන්නාහු නමුත් අරහත් පුද්ගලයාගේ සිත මේ ඇසුරු කරගෙන සිටියේ දැකගත නොහැකි වෙති. ඊට හේතුව කවරේද? මහණෙනි මම මේ ආත්මයේ හිම කෙලෙස් නැති කළ සත්වයා එසේ දැනගත නොහැකිමි කියමි කියලා පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ ශක්‍රයා සහිත දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයේ දෙවිවරු නිතර කියන්නේ ඔබට මේ ලෝකේ කිසිම දෙයක් හොරෙන් කරන්න බෑ. හේතුව මොකද මේ හැමදේම කවුරු හරි මේ මොහොතේ දකිනවා. එක්කෝ 이르දියෙන් දිවසින් ලෝකෙ දිහා බලන ස්වාමීන් වහන්සේ නමක් දකිනවා. එක්කෝ ඍෂිවරයෙක් දකිනවා. මොන දේ හැංගිලා කරත් කොහෙන් හරි අහු වෙනවා. දෙතුන් දෙනෙක් හරි දකිනවා. එක්කෝ ඒ දිහා බලන් ඉන්න රුක්ෂ දේවතාවෙක් හරි දකිනවා. භූතයෙක් හරි දකිනවා. ඒකලකට දිව්‍ය ලෝකෙක ඉඳලා බැල්ම හෙළන දෙවියන්ට පවා පේනවා. කොහෙන් ගියත් පේනවා. කාට හරි. අරුත් තමයි 이르දිලාභී ඒ තියෙන දිවස්ලාභී ඍෂිවරයෙක් ස්වාමීන් වහන්සේ නමකට හරි සමරයට අහු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඒකේ ස්වභාවය ඒ විදියයි. ඒකයි ඒ කියන්නේ මේ දෙවිවරු ඒ ස්වාමීන් වහන්සේලාගේ හිත් බලද්දී දෙවියන්ට හිතා ගන්න බෑ හිතේ මොනවද තියෙන්නේ කියලා. මොකද හිතේ මොකුත් නැහැ. හිත මොකුත් අසුරු කරගෙන පවතින්නේ නැහැ. හිත හිස්. කතා කළත් මොනවත් හිතුවත් මොකද හිතන්නේ කියලා හිතන්න බෑ. හේතුව මොකද ඒ දේ ග්‍රහණය කරගෙන නැහැ මට හිතෙනවා කියලා. ඉතින් ඒක දෙවියන්ටවත් අහු වෙන්නේ නැහැ. ඉතින් කෙසේ හෝ වේවා අවසානයේම කියනවා බුදුරණන් වහන්සේ මහණෙනි මෙසේ කියන්නා වූ මට ඇතැම් මහාන බමුණෝ අසත්යෙන් අභූතෙන් හිස්පසින් නොකියුවකට දොස් කියනවායි කියනවා. කොහොමද මේ ශ්‍රමණ ගෞතම තෙම සත්වයන්ගේ විනාශය ප්‍රකාශ කරන්නේ කිය. ඇත්තා වූ සත්වයාගේ වෙනසීම සිදීම අභාවයට පත්වීම දේශනා කරන්නේ. මහණෙනි මම යම්සේ විනාශකයෙක් නොවෙම්ද යම් පරිද්දකින් නොකියම්ද. ඒ කියන්නේ තේරුම තමයි මේ අනිත් අය මේ විදිහට බුදුරණන් වහන්සේ මේ සත්වයා විනාශ වෙන්න ක්‍රමය කියනවායි කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මේ මහාන බමුණෝ මට පරිද්දෙන් අසත්යෙන් හිස්පසින් බොරුවෙන් චෝදනා නොවකින් දොස් කියති. ශ්‍රමණ ගෞතම තෙම සත්වයන්ගේ විනාශය ප්‍රකාශ කරන්න කියලා. හැබැයි මහණෙනි මම පෙර මහා බොම් වැඩදීත් දැන් ධර්ම දේශනා කිරීමේදීත් දුකක් සහ දුකක හේතුවකුත් දුකක නැති කිරීමකුත් දුකක නැති කිරීමේ මාර්ගයකුත් පමණයි ප්‍රකාශ කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ආත්මයක් විනාශ කරන්න හදන උච්ඡේදවාදියෙක් කියලා. හැබැයි විනාශ කරන්න ආත්මයක් නැහැ. ආත්මයක් ගැන තියෙන්නේ හිතා ගැනීමක්. ඒ හිතා ගැනීම නැති වෙද්දී පැවැත්ම නැති වෙලා යනවා. මේ ජීවිතේම දුක අභිභව යනවා. ඊළඟ ජීවිතයකට අයිතිම නැති වෙලා යනවා. ඒකයි සිද්ධාර්ථය. ඒකයි දේශනා කරේ කොච්චර මට කවුරු මොනා කිව්වත් මම හැමදාම දේශනා කරන්නේත් දුකක සහ දුකක නැතිවීමක් ගැන විතරයි කියලා.
ඉතින් බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි ඒ කාරණෙහිලා අන්‍යෝ තථාගතයන් නින්දා කරති පරිභව කරති දොස් කියති වෙහෙස කරති එසේ වුවත් ඔවුන් කෙරෙහි තථාගතයන් වහන්සේගේ ක්‍රෝධයක් නැත දුම්නසක් නොසතුටක්වත් නැත එහිලා යම් කෙනෙක් තථාගතයන් වහන්සේ හට සත්කාර කරද්ද ගරු කරද්ද බුහුමන් කරද්ද පුදද්ද එහිද තථාගතයන් වහන්සේගේ ප්‍රීතියක්වත් සොම්නසක්වත් හිත විඳින බවක්වත් නැත මහණෙනි එහි යම් කෙනෙක් තථාගතයන් වහන්සේට සත්කාර කරද්ද ගරු කරද්ද බුහුමන් කරද්ද පුදද්ද එහි තථාගතයන් වහන්සේ හට එබඳු කල්පනාවක් වේ. යම් මේ පංචස්කන්ධයක් බොහොම මැදදී පිරිසුදු දැනගන්නා ලද්දේද ඒ පංචස්කන්ධයට මෙබඳු සත්කාර කරනු ලැබෙත්තිය කියලා. ඒ කියන්නේ බුදුරජාණන්සේ යම් අවබෝධයක් බොහොම මැදදී ගත්තද මේ අග මම කියලා ගන්න එක්ක මගේ කය එක්ක වේදනා එක්ක හඳුනා ගැනීම එක්ක සිතුවිලි එක්ක දැනීම කියලා. ඒගොල්ලෝ සත්කාර කරන්නේ මේ මගේ සිතුවිලි වලටයි දැනීම වලටයි වේදනා වලටයි අගටයි කියලා. මට කරනවා කියලා කිසිම අදහසක් නැහැ කියලා. බොහොම ගැඹුරු ප්‍රකාශයක් එක හිතලා බලන්න. ඊළඟට කවුරු මට කොච්චර පරිභව කරත් දොස් කිව්වත් මට කියනවා කියලා කිසිම අදහසක් නැහැ කියලා. මට දැනෙන එකම සිතුවිල්ල තමයි යම් තාක් එක සිතුවිල්ලක් විතර නෙමෙයි දැනෙන දැනීම. යම් බොමැඩදී පිරිසිදු අවබෝධ කරාද මේ අග වේදනා හඳුනා ගැනීම සිතුවිලි දැනීම ගැන අන්න ඒවට තමයි පරිභව කරන්නේ කියලා. ඉතින් ඒක මෙන්න මේ වගේ කියලා පැහැදිලි කරනවා මහණෙනි. ඔබ ඒ කියන්නේ මේ ජේතවනාරාමේ ඕනතරම් ගස් ඒ කියන්නේ දර කැලි පැටලා තියෙනවා. මිනිස්සු ඇවිල්ලා මේවා ඇහිදන් යනවා. සමහර දුප්පත් අය ඇවිල්ලා මේ දරට දාන්න ඇහිදන් යනවා. ඉතින් ඔබට කොයි වෙලාවෙත් හිතනවද මා උස්සන් යනවා මගේ දෙයක් අරන් යනවා කියලා ඔබට හිතනවද කියලා. ආපෝ නෑ ස්වාමීනි කියලා. ඊට පස්සේ කියනවා මහන් යන්නේ වගේමයි කියලා මේ අවබෝධ කරපු කෙනාට තමන්ගේ කය ගැන වේදනා ගැන හඳුනා ගැනීම ගැන දැනීම ගැන දැනෙන්නේ. අර දර දිහා දකින්න වගේ කොළ කෙඩ දිහා දකින්න වගේ බීමట్లా තියෙන වෙන කෙනෙක් එතන. සම්පූර්ණයෙන්ම ශරීරෙ හිතින් අතහැරලා ගිහිල්ලා. හිතට දැනෙන වේදනා සම්පූර්ණයෙන්ම අතහැරලා ගිහිල්ලා. හිතේ හඳුනා ගැනීම සම්පූර්ණයෙන්ම අතහැරලා ගිහිල්ලා. හිතේ සිතුවිලි කිසි දෙයක් එන්නේ නැහැ. සම්පූර්ණ නිවිලා ගිහිල්ලා. දැනීම සියල්ල නැති වෙලා ගිහිල්ලා. ඒක පැනවෙන්නේ නැතුව ගිහිල්ලා. අර ගෙදර බැරිච්ච කොළ කෑලි තර කෑලි හිතන් යද්දි කුත් හිතෙන්නේ නැහැ වගේ තමයි. මම කියලා හිතෙන්නේ නැහැ. මේවා මගේ කියලා හිතෙන්නේ නැහැ. මගේ ආත්මය මගේ වශයෙන් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. හිත සම්පූර්ණයෙන් නිදහස් වෙලා ගිහිල්ලා. ඉතින් මේක सिद्ध කරගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. උත්සාහ කර බුදුරණස් විස්තර කරනවා උපරිම අවුරුදු 7යි කියලා. හැබැයි හරියට උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරන එක කැපවීමයි. මහණෙනි අවසානයේ කියනවා මෙන්න මහණෙනි මා විසින් ධර්මය මෙසේ මනාව දේශනා කරන ලදී ප්‍රකට කරන ලදී පැහැදිලි කරන ලදී අනාවරණය කරන ලදී කැලි කසල දුරු කරන ලදී මහණෙනි මා විසින් මෙසේ මොනවට දේශන ලද ප්‍රකාශ කරන ලද පැහැදිලි කරන ලද අනාවරණය කරන ලද කැලි කසල දුරු කරන ලද ශාසනයේ යම් ඒ කෙලෙස් නැති කළ බ්‍රහ්මචර්යාව නිම කළ කටයුතු ඉවර කළ බහා තැබූ බර ඇතිව ලැබූ ඵල ඇතිව නැති කළ භව බන්ධන ඇතිව මනාව දැනගෙන මිදුණු යම් මේ රහත් වූ වෙද්ද ඔවුන්ට ඇතැයි දැක්වීමට සංසාරයක් නැත කියලා කියනවා. ඒ වගේම ඒ කියන්නේ කාමරාග පටිගයත් ඒ වගේම ඇලීම වැදීම ඇලීම ගැටෙන ස්වභාවයත් මම මගේ කියන එකේ බලවත් බැදීමත් නැති කරපු අනාගාමී වෙච්ච උදවිය මේ ලෝකේ බ්‍රහ්ම ලෝකෙම පිටුවන් පානවා කියලා දේශනා කරනවා. ඒ වගේම මෙන්න මේ ධර්මයේ මනාව දේශනා කරපු හින්දා අනාවරණය කරපු හින්දා සමහර අය මම මගේ කියන මමත්වයේ දැඩිභාවයේ සක්කාය දිට්ඨිය නැති කරලා දාලා ඒ වගේම මොනවද ඇලීමයි ගැටීමයි 150ක් ඒ භාගයක් දක්වා සිදලා දාලා තව එක් වතාවක් විතරක් මනස ලෝකේ හරි දිවි ලෝකේ හරි ඉපදෙන්න පුළුවන් ස්වභාවයතුව වාසය කරනවා කියනවා. ඒ වගේම මම විසින් මේ දේශනා කරපු මේ ධර්මය අහලා සමහරක් අය මේ මම වෙමි කියන හැඟීමේ බරපතලකම ඒ කියන්නේ මේ කය තුල වේදනා තුල මම ඉන්නවා කියන හැඟීම නැති කරලා දාලා සෝතාපන්න වෙලා ආත්ම හතක් ඇතුළත ඒකාන්තයෙන්ම නිවන් දකින්න නිවන උරුම කරගෙන වාසය කරනවා කියලා පැහැදිලි කරනවා. ඒ වගේම මෙන්න මේ ධර්මයේ ශ්‍රද්ධා මාත්‍රක ඇති කරගත්තු මිනිසු බව මෙන්න මේ නිවන පිහිට කරගෙන වාසය කරනවා කියනවා කොයි වෙලාවෙ හරි මේක අවබෝධ කරගන්න. ඒ වගේම
එසේ මොනවට දෙසන ලද ප්‍රකාශ කරන ලද අනාවරණය කරන ලද කැලිකස දුරු කරන ලද ශාසනයෙහි මේ භික්ෂූන්ට මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් පවතීද ප්‍රේම මාත්‍රයක් පවතීද ඒ සියල්ලෝ ස්වර්ගය එහෙම නැත්නම් මොනවාද දිව්‍ය සැප සම්පත් පිහිට කොට ඇත්තාහ කියලා අවසාන වශයෙන් දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළහ සතුටු වූ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ වචන සතුටින් පිළිගත්තාහුය කියලා සූත්‍ර දේශනාව අවසන් වෙනවා. ඉතින් මේ පෙන්නෝ නිවන් මාර්ග ඔබ සියලු දෙනාටම බලවත් මෙතන හික්මෙන්න ධෛර්යය ශක්තිය අදිෂ්ඨානය ඇති වේවා කියලා බොහොමත්ම මෛත්‍රී සාගර සිතින් මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම නිවන් සුවපත්පත් වේවා.